समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලී කතං මහතෝ අත්ථාය සංවත්තති යතයිදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බහුලී කතං මහතෝ අත්ථාය සංවත්තති සද්ධාවන්ත පින්නතුනි අද දවසේ වසන්ත රණසිංහ මහත්මයා ඒ වගේම වෛද්‍ය දීප්ති රණසිංහ මහත්මිය ඇතුළු මේ පවුලේ සහෝදර ඥාති හිත මිත්‍රාදීන් අසල්වාසීන් ඒ වගේම තමන්ගේ හිතවත් කල්යාණ මිත්‍රයින් සියලු දෙනාම සම්බන්ධ කරගෙන මේ ආදරණීය මව්පියන් මූලිකත්වයේ තබාගෙන අද සෑම දිනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙන්නට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. මේ සවස් කාලේ හැම දිනාම නිවසට පැමිණිලා තැන්පත්ව සිටින්නේ ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට. අද දවසේ අපිට ආරාධනා කරලා වසන්ත මහත්මයා බලාපොරොත්තු වෙන්නේ, ඒ වගේම දීප්ති මහත්මිය බලාපොරොත්තු වෙන්නේ මේ සෑම දිනාටම මෙලොව පරලොව ජීවිත අර්ථවත් කරගන්නට සුදුසු ධර්මානුශාසනාවක් පැවැත්වීමයි. ඒ නිසා අපි ටික වේලාවක් ඒ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මේ හැම දිනම මේ මොහොතේ සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳව දේශනා කළ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතේහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ එහිදී සිහිපත් කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලී කතං මහතෝ අත්තාය සංවත්තති. මහණෙනි මේ ලෝකේහි යමක් මනවින් පුරුදු පුහුණු කළාම මහත් වූ අර්ථයක් ගෙන දෙනවා නම් මේ සිත තරම් ප්‍රබල කාරණයක් මම ඒ අතර තවත් දකින්නේ නැහැ. මනවින් සිත පුහුණු කළොත් ඊතරම්ම යහපතක් Tamanටත් ලෝකයටත් සිද්ධ කරන්නට පුළුවන් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි ජීවිතේ නිරන්තරයෙන් විටින් විට අහලා තියෙනවා සිත හැම දෙයකටම ප්‍රධානයි. සිත බොහොම බලවත් ධර්මයක්ය. ඒ සිත මනවින් සංවර කරගත්තොත් යහපතක් සැලසෙනවය. මේ කාරණා හුඟක් වෙලාවට අපි විවිධ ධර්මදේශනාවලින් වගේම ජීවිතයේ විවිධ අවස්ථාවල අපි අහලා තියෙනවා, හිතලා තියෙනවා.
අද අපි මේ ධර්මදේශනාවේදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ සිත පුහුණු කරන්නට අත්‍යවශ්‍ය එක් ගුණාංගයක් පිළිබඳව. ඒ තමයි සතුට. අපිට සිත පුහුණු කරන්නට බොහෝ ගුණාංග අවශ්‍ය වෙනවා. ඒ අතර ප්‍රධාන කාරණයක් තමයි සතුට කියන එක අපිට සිත පුහුණු කරන්න අත්‍යවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සතුටින් ඉන්න තැනැත්තාට තමයි නෝපන් කුසල් දහම් උපදවන්නට පුළුවන් වෙන්නේ, උපන් කුසල් දහම් වැඩි දියුණු කරන්නට පුළුවන් වෙන්නේ, ඒ වගේම නෝපන් අකුසල් නූපදවා සිටින්නට පුළුවන් වෙන්නේ, උපන් අකුසල් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ සතුට පවත්වන පුද්ගලයාට. නමුත් ගැටලුව තියෙන්නේ දැන් මිනිස්සු හැමෝම සතුටින් ජීවත් වෙන්නනේ උත්සාහ කරන්නේ. දැන් විශේෂයෙන් වසන්ත මහත්තයලා හැම දන්නවා ඒ විදේශ රටවලට දියුණු ලෝකයේ රටවල බටහිර රටවල ගියන් පස්සේ ඒවැ මිනිස්සුන්ගේ එකම ඉලක්කය සතුටින් ජීවත් වෙන එක. හැබැයි බුදුදහමට අනුව පැහැදිලි කරනවා සතුටින් ජීවත් වීම අත්‍යවශ්‍යයි. හැබැයි එය පමණක් නෙමෙයි ජීවිතයේ එකම පරමාර්ථය. සතුටින් ජීවත් විය යුත්තේ කුමක් සඳහාද? සතුටින් හරි දුකෙන් හරි අපි මොකටද මේ ජීවිතේ පවත්වන්නේ? ඒකට යම් කිසි පැහැදිලි දැක්මක් පරමාර්ථයක් අපි සතුව තිබිය යුතුයි. ඉතින් ඒ සඳහා බුදුදහමෙන් යෝජනා කරන්නේ තථාගතයන් වහන්සේ ලොවට හඳුන්වා දෙන්නේ අපි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන. හැබැයි ඒ සතුට උපකාර කරගන්න ඕන මනස සංවර්ධනය කරන්න. ඒ සතුට පැවැත්වීම තුළ මනස පිරිහෙනවා නම්, මනසින් දුබල වෙනවා නම්, මනස කෙලසෙනවා නම් ඒ ක්‍රමයේ සතුටක් පැවැත්වීම මනුස්ස ජීවිතයකට යෝග්‍ය නැහැ, ගැලපෙන්නේ නැහැ. එතකොට මිනිස්සෙක් හැටියට සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන. ඒ සතුට උදව් කරගන්න ඕන ජීවිතයේ මූලික පරමාර්ථය සඳහා. මූලික පරමාර්ථය අපි මේ ඇවිත් ඉන්නේ මනුස්ස ලෝකයකට. එතකොට අපි දැනගෙන ආව වෙන්නත් පුළුවන්. අහම්බෙන් අපිට අවස්ථාව මැරෙන මොහොතේ කුසලයක් සිහි වෙලා අපිට ලැබුණා වෙන්නත් පුළුවන්. කොහොම හරි අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව. ඒතර මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රධාන ඉලක්කය තමයි මනස සංවර්ධනය කිරීම, මනස පුහුණු කිරීම. එතකොට අපි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ කුමක් සඳහාද? මනස පුහුණු කිරීම සඳහා. මනස දුබල කර ගැනීම සඳහා නෙමෙයි. ඉතින් අන්නේ දැක්ම හරියට අපිට ජීවිතේ අවදි කරගන්න පුළුවන් නම් අපි කරන කියන සෑම දෙයකින්ම අපිට සතුට වගේම මානසික සංවර්ධනයක් ඇති කරගන්නට පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ හුඟක් දෙනා සතුට කියනකොටම බොහොම ප්‍රාථමික කාරණයක් තමයි හිතට ගන්න. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පිනවීම ගැන විතරයි අපි ගොඩක් දෙනකොට සතුට කියනකොට. ඒ කියන්නේ අපි කැමති දේවල් දකිනකොට සතුටු වෙනවා. අපි කැමති දේවල් අහනකොට සතුටු වෙනවා. කැමති දෙයක් කන්න ලැබෙනකොට, රස විඳින්න ලැබෙනකොට සතුටු වෙනවා. කැමති සුගන්ධයන් ආග්‍රහණය කරනකොට අපි සතුටුයි. කැමති ස්පර්ශයන් ලැබෙනකොට සතුටුයි. අපි කැමති විදිහට දේවල් වෙනවා නම් ඒව ගැන හිතා ඉන්න. එතකොට අපිට සතුටුයි. ඒක තමයි පොදුවේ ලෝකයාට සතුට කියනකොටම හැඟෙන දේ. ඒකත් සතුට තමයි. හැබැයි ඒ සතුට බුදුදහමේ හඳුන්වන්නේ සාමිස සතුට හැටියට. සාමිස සතුට කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන්නා වූ සතුට. තෘෂ්ණාව මුල් කොටගෙන ලබන්නා වූ සතුට. දේවල් අත්පත් කර ගැනීමෙන් ලබන්නා වූ සතුට. ඒ සතුටත් මිනිස්සෙකුට තියෙන්න ඕන. හැබැයි ඒ සතුට හැම විටම නිකන් ලෝකය මත උස්පහත් වෙනවා. දැන් අපි කැමති දේවල් ලැබෙනකොට සතුට වෙනවා. ඒකම අහිමි වෙනකොට ආයේ ඒකම දුකක් බවට පත් වෙනවා. ඒකෙම පීඩාවක් ඇති වෙනවා. එතකොට අනිත් අය අපිට ප්‍රශංසා කරනකොට අගය කරනකොට සතුටු වෙනවා. ඒක වෙනස් වෙච්ච ගමන් අපි ආයෙ දුකටපත් වෙනවා. දැන් මේ විදිහට මිනිස්සු මුළු ජීවිත කාලෙම වෙහෙසෙන්නේ සතුටින් ඉන්න තමයි. හැබැයි මිනිස්සුන්ට ගොඩක් වෙලාවට පවත්ව ගන්න බැරිම දේ සතුට තමයි. ඒ මොකක් නිසාද? ඒවර ලෝකේ දේවල් මත තමයි අපි පවත්වන්න වෑයම් කරන්නේ. ඒතර ලෝකේ දේවල් හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒවා වෙනස් වෙනකොට අපේ සතුටත් වෙනස් වෙනවා. දැන් එහෙමනම් අපි කොහොමද සන්තෝෂෙන් ඉන්නේ? දැන් ඒක ගිහියෙකුට පමණක් නෙවෙයි පැවිද්දෝ අපට වුණත් සමහර වෙලාවට එකවරම හොයාගන්න අමාරුයි. දැන් මම පැවිදි වෙච්ච මුල් අවදියේ මම පැවිදි වුණේ අවුරුදු 14 දී
පැවිදි වෙලා ටික කාලයක් යනකොට මට ඕන වෙච්ච ප්‍රධානම කාරණේ රහත් වෙන්න නිවන් දකින්න ඉස්සරලා කොහොමද පැවිද්දෙක් හැටියට සන්තෝෂෙන් ජීවත් වෙන්නේ? ඇයි හැමතිස්සෙම නොයෙකුත් චිත්ත පීඩා, මනසේ අර්බුද, ගැටුම්, හැලහැප්පිලි, එතකොට බලාපොරොත්තු, අපේක්ෂා ඒවා ඉටු නොවනකොට මනස කඩාගෙන වැටෙනවා. ඊළඟට නිරන්තරයෙන් විවිධ ක්ලේශ ධර්ම, විවිධ ආවේග මතුවෙනවා. ඒවත් එක්ක නිතර මනස නොසන්සුන්, මනස ව්‍යාකූලයි. එතකොට අපිට මුළු ලෝකෙම අපි සතුව තිබුණත් වැඩක් නැහැ. හිත සතුටින් නැත්තම් අර එකකවත් සතුට විඳින්න බෑනේ. අපිට ඔච්චර හොඳ ඥාති පිරිසක්, හිතවත් පිරිසක් හිටියා වුණත් අපි හිත නරක කරගෙන නම් ඉන්නේ. අර ඔක්කොමත් එක්කලා අපි ගැටෙන්නට යොමු වෙනවා. එතකොට කොච්චර හොඳ කැමැති රසවත්ම කෑමක් කන්න හම්බුණත් හිතේ සතුටක් නැත්නම් ඒක රහ දැනෙන්නේ නැහැ. කොච්චර ප්‍රියමනාප ප්‍රදේශයක ජීවත් වුණා වුණත් අපට සතුටක් නැහැ, හිතට සතුටක් නැත්තම්. එහෙනම් මුළු ලෝකෙම සම්පත් මේ පංචේන්ද්‍රයන් අපි අර මුලින් කිව්ව එකයි පංචේන්ද්‍රයන් පිනවීමෙන් අපට සතුටක් ලැබෙනවා. හැබැයි අපි කැමැතිම දේවල් පසිඳුනන්ම පිනවන්නට අපි ළඟ තිබුණා වුණත් හිත නරක වෙච්ච වෙලාවට අර එකකවත් සතුට සොම්නස විඳින්නට පුළුවන් කමක් නැහැ. එකකින්වත් අපට සුවයක් නැති වෙනවා. එහෙනම් හිත සතුටින් පවත්වා ගැනීම ප්‍රධානම අවශ්‍යතාවය. නමුත් හිත සතුටින් පවත්වා ගන්න බැරි වෙන්නේ මොකක් නිසාද? අර බාහිර ලෝකයේ දේවල් එක්කලා අපි සතුටු වෙනකොට ඒවා උස් පහත් වෙන වාරයක් ගානේ අපේ සතුට උස් පහත් වෙනවා කඩන් වෙනවා. එතකොට අපි මනස හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ. දැන් මම ওই විදිහට ජීවිතේ බොහෝ කාලයක් එහෙම සන්තෝෂෙන් කොහොමද සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කියලා සොයමින් ගිහිල්ලා එක්තරා කාලයක් මම හිතුවා මේ සමාජයේ මිනිස්සුත් එක්කලා ප්‍රශ්න, ගැටලු, අර්බුද අපි හිතන විදිහට දේවල් කෙරෙන්නේ මේවෙන් අයින් වෙලා පැත්තකට වෙලා බණ භාවනා කරන්න ඕන. එතකොට තමයි හිතට සැහැල්ලුවක් සතුටක් ඇති වෙන්නේ. ඉතින් එහෙම හිතලා මං ගල්ලෙනක් සකස් කරගෙන ඒකේ භාවනා කරන්න ගියාම මුලින්ම මට ලොකු සතුටක් දැනුණා. හැබැයි ටික කාලයක් යනකොට ඒකත් නිකන් එපා වෙන ගතියක් එන්න ගත්තා. ඒකෙත් කිසි සතුටක් නැති වෙන්න ගත්තා. මොකද මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවයක් තමයි පින්නතුනි එක දිගට එකම දේ ලැබෙනකොට ඒක නීරස වෙනවා. කොච්චර හොඳ දෙයක් වුණත්. කොයිතරම් හොඳ දෙයක් වුණත් එක දිගටම ලැබෙනකොට ඒක නීරස. ඊට පස්සේ ඒක වෙන විදිහකට ඕන. ඊට පස්සේ තවත් විදිහකට ඕන. ඒකනේ ලෝකෙ මේ නොඑක් දේවල් ආය පරණේව මතුවලා එන්නේ. දැන් මිනිස්සු ඇඳුම් ආදිය හොඳ එක එක নানা ප්‍රකාර ලස්සනට ඇඳලා ආය අර පරණේව ආය එනවා. එතකොට ඒව තමයි අලුත්ම ක්‍රමය. එතකොට කෑම බීමත් මේ නොයෙකුත් ඒවට ගිහිල්ලා ආයාට පරණ මේවා කොස්සටද දෙල්ලටද ඊට පස්සේ ඒව හොයාගෙන යනවා. එතකොට ඒවා තමයි හොඳ රසම ඒවා. එතකොට ගෙවල් දොරවල් නොයෙකුත් අලුත් ක්‍රමයට හදලා ආයාට පරණම ක්‍රමයට ආය යනවා. මෙහෙම දේවල් කාලයක් එක දිගටම එකම වගේ දේවල් ලබනකොට ඒක නීරස වෙනවා. ඒකනේ සමහරලාට දැන් ලක්ෂයක් විතර මාසෙට හරි හම්බ කරන හොඳ මට්ටමින් ජීවිතේ ගත කරන කෙනෙක් වුණා සමහර වෙලාවට එක දිගට මේ ජීවිතේ පවත්වනකොට නිකන් වෙනසක් ඕන ජීවිතේට. එතකොට නිවාඩුවක් අරගෙන ඔය දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ලා අර ස්පිරිතාලයක මිනිසුන්ට උදව් කරලා ගම්මානයකට ගිහිල්ලා හේනකට ගිහිල්ලා අලබතල ටිකක් පුච්චගෙන කාලා අයිතෝර කියන හොඳ නිවාඩු කාලයක් ගත කළා හරිම සතුටුයි කියලා. ඉතින් දැන් ඒ හේනට ගිහිල්ලා අලබතල ටිකක් පුච්චගෙන කෑවහම එච්චර සතුටු නම් ඒ හේනේ හැමදාම අලබතල කාලා ජීවත් වෙන මිනිස්සුන්ට කොච්චර සතුටු වෙද්ද? එහෙම එකක් නැහැ. ඒ මිනිස්සුන්ට ඒක තිත්ත වෙලා ඉන්නේ. ඒ මිනිස්සු කල්පනා කරන්නේ ගමේ අර සුපිරි හෝටලේ මේ නගරේ සුපිරි හෝටලයකට ගිහිල්ලා පිට රටක ඒ සුපිරි තැනකට ගිහිල්ලා කාලා බීලා ඉන්න තියෙන ඒක තමයි සතුට කියලා ඒගොල්ලන්ට හිතෙන්නේ. එතකොට මේ නගරේ ඒවත් විඳින කෙනාට ගමට ගිහිල්ලා අර අලබතලයක් තම්බගෙන පුච්චගෙන කන එක තමයි සතුට. එතකොට කොහෙද සතුට තියෙන්නේ? මොකකද සතුට තියෙන්නේ? ඒ හැමදේම පොඩ්ඩක් වෙනස් වීම තුළ තමයි අපිට සතුටක් වගේ ප්‍රීතියක් වගේ දැනෙන්නේ. එතකොට ඒවා වෙනස් කරගන්න බැරි වෙනකොට ආයෙත් අපිට අමාරුයි. දැන් හිටගෙන ඉඳලා වාඩි වුණාම හොඳට අපිට වාඩි වෙන්න තනක් හම්බුණා. හොඳට හේතු වෙන්න තනක් හම්බුණා කියලා. එතකොට පහසුවක් දැනෙනවා. හොඳට හිතට සතුට. හැබැයි ටිකක් වෙලා හොම් වාඩිලා ඉන්නකොට ඔන්න කකියන්න ගන්නවා. පිට අර කකුල නමාගෙන හිටපුවත් කකියනවා. ඊට පස්සේ ඉතින් ඒක දිග අර ගන්න තියනන් තමයි ඔන්න පහසුව. දැන් මුලින්ම නමා ගන්න වාඩි වෙන්න ලැබිච්ච එක තමයි සතුට හැටියට දැනෙන්නේ. ටික වෙලාවක් යනකොට ඒකම අමාරු වෙනවා. ඊට පස්සේ නැගිට ගන්න තියනන් ඒක තමයි සතුට. ඒක තමයි බොහොම සුවේ හැටියට දැනෙන්නේ. ඉතින් නැගිටලා ටිකක් වෙලා ඉන්නකොට ඒක අමාරු වෙනවා. ඒතර පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනකොට තමයි සෝයක් පහසුවක් දැනෙන්නේ.
එතකොට ඒක නිරන්තරයෙන් පවත්වනකොට ඒක අමාරු වෙනවා. ඊට පස්සේ ආයෙ වාඩි වෙන එක තමයි. ඕම දවස ගත කරනකොට පොඩ්ඩක් නිදා ගන්න එක තමයි සුව පහසු කියලා හිතනවා. ඉතින් නිදා ගන්න එක සුව පහසු නම් දවස් දෙකක් තුනක් එක දිගට නිදාගෙන ඉන්නකො බලන්න. එතකොට නැගිටලා එළියට යන්නේ කොයි වෙලාවෙද කියලා බලන්න. එතකොට ආක එපා වෙනවා. ඒක අමාරුයි එතකොට. දැන් මෙහෙම අපි සුවය සතුට කියලා නොයේ ಜಾති ගැන හිතුවට ඒ හිතන එක දිගටම පවත්වන්න ගියොත් එහෙම ඒකම නීරස වෙලා එපා වෙනවා. මේ අපේ ඉන්ද්‍රියන්ගේ එක්තරා ස්වභාවය. ඉතින් ඒ නිසා මිනිස්සු සතුටින් ඉන්න සුවෙන් ඉන්න කියලා එකක් කරනවා ආයෙක වෙනස් කරලා තවත් එකක් කරනවා ඊට පස්සේ ඒකත් වෙනස් කරලා තවත් එකක් කරනවා. ඔම එක જાති කර කර ඉඳලා මැරිලා යනවා. ආයෙ ඉපදිලා ආයෙත් නොයි යති කරනවා. අන්තිමට කොයික කළා වුණත් ටික දවසක් යනකොට මිනිස්සු සතුටින් නැහැ. අර ලෝකේ ඒ කියන්නේ මේ පෘථුවියේ ජීවය පහළ වෙච්ච මුල් අවස්ථා ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවානේ. මුලින්ම මේක ජලයෙන් වැහිලා තිබිලා ඊට පස්සේ ටික ටික පොළොව මතුවෙලා අර ආභාසර දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්මය ඇවිල්ලා මෙහි රස පෘථුවිය ගැන ප්‍රශ්නාව ඇති වෙලා ජනිත වෙච්ච හැටි. ඉතින් මේ මුල් අවදියේ මන්දාතු කියලා සක්විති රජ කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. සක්විති රජු කියලා කියන්නේ මුළු පොළවටම අධිපති. ඒ කියන්නේ බලහත්කාරයෙන් මේ කාගේවත් ඡන්දකින් නෙමෙයි. එතුමාගේ පුණ්‍ය ශක්තිය සහ මානසික ශක්තිය මුළු ලෝකෙම පාලනය කරගෙන ඉන්නවා. යුද කලකොලහල කොතනකවත් නැහැ. කවුරුත් විරෝධතා දක්වන්නේ නැහැ. හැමෝම පන්සිල් ආරක්ෂා කරගෙන පංචශීලයෙන් ලෝකය පාලනය කරන්න කිව්වම හැමෝම ඒකට අනුගතයි. ඒ ප්‍රකාශනයේට ඒ අවවාදයට. ඒ නිසා කවුරුත් ආයේ විරසක වෙන්නේ නැහැ. ඒ රටවල් තම තමන් විසින්ම පාලනය කරනවා. හැබැයි අර සක්විති රජුගේ අනුශාසනාව ආධිපත්‍ය යටතේ තමයි. එතකොට ඒ රජු තමයි මුළු ලෝකෙටම අධිපති, මුළු පොළොවටම අධිපති. දැන් ඒ මන්දාතු රජුගේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂත් ගොඩාක් දීර්ඝයි. එතකොට අවුරුදු දසදහස් ගණනක් මන්දාතු රජුරෝ දැන් සක්විති සැප විඳින්මින් ඉන්නවා. ඉන්නකොට එක දවසක් බොහොම කලකිරීමෙන් ඉන්නවා. බොහොම කලකිරීමෙන් ඉන්නකොට අමාත්‍යවරු ඇවිල්ලා අහනවා මේ රජතුමනි ඔබතුමා මොකද බොහොම කලකිරීමෙන් ඉන්නේ? මොකද්ද ගැටලුව? නෑ ඉතින් මේ සක්විති රජසැප කියන්නේ ඉතින් මෙච්චරද මේ හැමදාම ඉතින් එකම විදියට කනවා එකම විදියට අඳිනවා එකම විදියට නිදා ගන්නවා මේකද මේ සැපේ කියන්නේ. පස්සේ අමාත්‍යවරු කියනවා ස්වාමීනි මේ මීට වඩා නම් සැප ඉතින් මනුස්ස ලෝකේ වන්න හම්බෙන සක්විති රජ සැප තමයි මනුස්ස ලෝකේ දෙන ඉහළම සැප. මීටත් එහා සැපයක් ඕන නම් චාතුරු මහරජික දිව්‍ය ලෝකෙට තමයි යන්න. ඊට සක්විති රජු තීරණය එහෙනම් අපි එහෙ කියලා අමාත්‍යවරුත් එක්කලාම චාතුරු මහරජික දිව්‍ය ලෝකෙට. මොකද සක්විති රජුන්ට යම් 이르දි බලයක් තියෙනවා. මිනිස්සෙක් වුණාට. ඒතර ඒ හැකියාවත් එක්කලා චාතුරු මහරජික දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඉතින් එතකොට එතන හොඳයි දැන්. අරිට වඩා වෙනස්නේ. ඊට පස්සේ එහි සැපේ විඳින්මින් අවුරුදු දසදහස් ගාණක් ඉන්නවා. ඉන්නකොට ආයෙ දවසක කලකිරීමෙන් ඉන්නවා. කලකිරීමෙන් ඉන්නකොට අමාත්‍යවරු අහන දැන් මේ මොකද කලකිරලා ඉන්නේ? දැන් ඉතින් මේ දිව්‍ය සම්පත් කියන්නේ මෙච්චරද මේ හැමදාම එකම විදිහ. ඊට පස්සේ කියනවා දැන් මීට එහා සැප ඕන නම් යන්න වෙන්නේ තව්තිසාවට. එහෙනම් එහෙ යන් කිව්වට දැන් අමාත්‍යවරුන්ට එහෙට යන්න ශක්තිය නැහැ. රජුරෝ යනවා. යනකොට සක්දේව් රජු ඒ කියන්නේ චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ දෙවියන්ට අධිපති සක්දේව් රජු. ඔහු මේ මනුස්ස ලෝකයෙන් එන මේ රජුරෝ සාදරෙන් පිළි අරගෙන බොහොම හොඳයි ආපු එක කියලා. එහෙනම් අපි දෙන්නත් එක්කම දිව්‍ය රාජ්‍ය පවත්වමු කියලා දිව්‍ය රාජ්‍යයෙන් දෙකට බෙදලා කොටසක් මන්දාතු රජුරවන්ට බාර දෙනවා. ඔබ ඒ කොටස පාලනය කරන්න. ඒතර මම මේ කොටස පාලනය කරනවා. දැන් සක්දේව් රජුරෝ එක කොටසක් පාලනය කරනවා. මන්දාතු රජුරවන්ට එක කොටසක් බාර දෙනවා. දැන් ඔහොම පාලනය කරමින් දිව්‍ය සැප විඳින්මින් හිටියා. ඔහොම දීර්ඝ කාලයක් අවුරුදු දහස් ගාණක් යනකොට අර සක්දේව් රජුරෝ තමන්ගේ ආයු කාලය අවසන් වෙලා දෙව්ලොවින් චුත වුණා. ඔන්න ඊට පස්සේ දෙවනි සක්දේව් රජ කෙනෙක් පහළ වුණා. ඒ පහළ වෙනකොට මන්දාතු රජුරෝ එතකොට ඒ සක්දේව් රජුරෝ දෙකෙන් පංගුවක්ම දුන්නා අර රජතුමාට. දැන් දෙන්නත් එක්ක පාලනය කරා. ඊට පස්සේ ඒ දෙවනි සක්දේව් රජුරුවන්ගේත් ආයුෂ ඉවර වුණා. තුන්වෙනි සක්දේව් රජ කෙනෙකුත් පහළ. මෙහෙම සක්දේව් රජවරු 30 දෙනෙක් පහළ වෙලා නික්ම යනකනුත් මන්දාතු රජුරුව අරහි දිව්‍ය ලෝකේ දිව්‍ය සැප විඳිනවා. 33 වෙනියා පහළ වෙනකොට කල්පනා වෙනවා මේ භාගයක් රජකම් කරලා අහවල් දෙයකට මේක සම්පූර්ණයෙන්ම ගන්න ක්‍රමයක් නැද්ද? එතකොට ඒකට මොකද්ද ගන්න? ඒක එහෙම කරන්න නම්
සක්දෙව් රජුරෝ පහළ වෙන එක නවත්තන්න ඕන. ඒතොර පුණ්‍ය ශක්තිය නැතනත් ඒ තනතුර ලැබෙන්නේ. ඒතොර ඒක කොහොමද වළක්වන්නේ කියලා අර වංචනික සිතුවිල්ලක් අනුන් සතු දේ Taman සන්තක කරගන්න එහෙම හිතනකොට ඒ මනස දුර්වල වීමත් එක්කලා ආපහු මනුලොවට පතිත වුණා. ඊට පස්සේ දැන් ඉතින් මේ මන්දාතු රජුගේ ආයු කාලය ඔක්කොම ඉවරයි. දැන් ඉතින් ජීවිතයේ අවසානයේ දැන් මේ යන්නට ආසන්නයි. දැන් මන්දාතු රජුරෝ මහ පොළොවට පැමිණියා කියලා ආරංචි වුණාම අර අමාත්‍යවරුද පුත්තුද භාර්යාවද සියලු දෙනාම දැන් උයනට ගිහිල්ලා රජුරෝ වට කරගෙන සුව දුක් අහලා එහෙ තොරතුරු අහලා දැන් ඉතින් මේ අවසාන මොහොතයි කියලා දැනගත්තාම රජුරවන්ගෙන් අහනවා ස්වාමීනි ඔබතුමා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔබතුමා ලෝක තුනක රජකම් කරපු කෙනෙක්. එතකොට අපිට කියන්න දැන් ඔබතුමාට මොකද්ද ලෝකෙට කියන්න තියෙන පණිවිඩේ? පස්සේ රජුරෝ එතනදි කියනවා ලෝකයට කියන්න හැඟීම් වලට වහල් වෙලා ඉන්ද්‍රියන් පිනවීමේ සතුට තෘප්තිය සැපය සොයමින් අපි මනුස්ස ලෝකෙද වෙනත් ලෝකෙකද කොහේ ගියා වුණත් ඒක නිමක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක කවදාවත් අවසන් කරන්න බෑ. හැමතිස්සෙම ඒක නෙමෙයි මේකයි මේක නෙමෙයි මේකයි කියලා ඔහොමම කෙලවරක් නැතුව යනවා. ඒක කවදාවත් ඉවර වෙන වැඩක්වත් සෑහීමටපත් වෙන වැඩක්වත් තෘප්තිමත් වෙන වැඩක්වත් නෙමෙයි. ඒ නිසා මේ තෘෂ්ණාව කියන එකට වහල් වෙලා සතුට තෘප්තිය හොයනවා නම් ඒක කවදාවත් නිම කරන්නට බැරි අවසන් නොවන තෘප්තිමත් නොවන වැඩක් කියන බව ලෝකයට කියන්නේ. මේ පණිවිඩය ලෝකෙට දෙන්න මන්දාතු රජුරෝ තමන්ගේ අත්දැකීම් තුලින් ලෝකෙට කිව්වයි. දැන් එතකොට මොකක්ද මේ කියන්නේ? මේ ඉන්ද්‍රිය පිනවීමෙන් අපට සතුටක් සුවයක් දැනෙනවා. ඒක අවශ්‍යයි. ඒක බුදුහාමුදුරුවෝ කොතනකවත් එපා කියලා දේශනා කරන්නේ. හැබැයි මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට අපි ලැබිය යුතු සතුට සන්තුෂ්ටිය කියලා කියන්නේ එය පමණක් නෙමෙයි. එහෙම ඒකට විතරක් අපි සීමා වෙලා අපි අර මුලින් කිව්වා වගේ බටහිර ලෝකයේ අය හිතන්නසේ ඒ විදිහට හිතුවොත් කල්පනා කළොත් අර මන්දාතු රජුරෝ වගේ තමයි විඳලා කෙලවරක් නැහැ. තවත් ඒකේ නිමාවකුත් නැහැ. නිමාවටපත් වෙනවා. ඒතර බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ නිසා මිනිස්සෙක් හැටියට ඔය සාමිස සැපය සාමිස සතුට සාමිස සැපය කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය පිනවීමෙන් තෘෂ්ණා මූලිකව ලබන සතුට. ඒකත් ඕන මිනිස්සෙක් හැටියට, ගිහියෙක් හැටියට. ඒතර ඒක විඳින අතරතුරේ ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික සන්තුෂ්ටියක් තියෙනවා. අන්න ඒකත් මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ සතුට තමයි මේ බුදුදහමේ ඊටාම අගය කරන විශේෂයෙන් ගුණධම් වඩන්නට උදව් වෙන අර මුලින් කිව්ව විදිහට අකුසල් දුරු කරන්න හේතු වෙන මනස සංවර්ධනය කරන්න හේතු වෙන නිවන් දකින්න හේතු වෙන මිනිස්සෙක් හැටියට හොඳ ශක්තිමත් පෞරුෂයක් ගොඩනගා ගන්න හේතු වෙන ප්‍රබලම සතුට තමයි ඒ දෙවණියට කියන ආධ්‍යාත්මික සතුට. එහෙම නැත්නම් ඒක හඳුන්වනවා නිරාමිස සතුට කියලා. මුල් එක හඳුන්වනවා සාමිස සතුට කියලා. ඇයි ඒකට සාමිස සතුට කියන්නේ? තෘෂ්ණාව මුල් කොටගෙනයි ඒ සතුට හටගන්නේ. ඒක ලෝකයේ මතයි පවතින්නේ. ඒ කියන්නේ සතුටක් ලැබෙනවා වගේ මේක වෙනස් වෙනකොට දුක ඇති වෙනවා. ධනෙ ලැබෙනකොට සතුට වෙනවා වගේ මේවා අහිමි වෙනකොට දුක ඇති වෙනවා. දරුවන් ලැබෙනකොට සතුට වෙනවා වගේ මේගොල්ලෝ අපි අත්හැර යනකොට ඒගොල්ලෝ අකීකරු වෙනකොට දුක ඇති වෙනවා. එතකොට යාන වාහන ගෙවල් දරවල් ලැබෙනකොට සතුට වෙනවා. ඒවා අපට අහිමි වෙනකොට හරි අපි ඒවෙන් නික්මෙනකොට හරි අපට දුක වේදනාව හටගන්න. මේ හැමතිස්සෙම සාමිස සතුට తాවකාලික තෘප්තියක් ඇති කළාට දීර්ඝ කාලීන වශයෙන් අපිට ඒකම දුක වේදනාව අසහනය අපහසුව වික්ෂිප්ත බව බය තැති ගැනීම ශෝකය ඊර්ෂ්‍යාව මසුරුකම මේ ආදී දහසක් කෙලෙස් ධර්ම ඇති කරන්නට ඒ සාමිස සතුට මුල් වෙනවා. ඒක කෙලෙස් නසන්නට නෙමෙයි ඒක උදව් වෙන්නේ සැහැල්ලුවෙන් සතුටින් කය සිත පවත්වන්න යම් ප්‍රමාණයකට සහාය වෙනවා. හැබැයි ඒකෙන් මානසික සංවර්ධනයක් ඒකෙන් විතරක් ඇති වෙන්නේ නැහැ. ඒතර මනස සංවර්ධනය කරන්නට, ගුණනෝන දියුණු කරන්නට, කෙලෙස් නසන්නට උදව් වෙන සන්තුෂ්ටිය කොමක්ද? ඒ නිරාමිස සතුටයි. එහෙම නැත්නම් ආධ්‍යාත්මික සතුටයි. ඒක කොහොමද උපදවාගන්නේ? දැන් අපිට සාමිස සතුට ලබන හැටි අපිට තේරෙනවානේ. බලන්න කැමති දේවල් බලනවා, අහන්න කැමති දේවල් අහනවා, කන්න කැමති දේවල් කනවා. එතකොට නිදන්න කැමති මෙට් එක, ස්පර්ශය ලබන්න කැමති කෙනෙකුගේ ස්පර්ශය එහෙම ලබනවා. ආග්‍රහණය කරන්න සුවඳ කැමති සුගන්ධ අපි තෝරගන්නවා.
එතකොට කැමති ඇඳුම්, කැමති ගෙවල් දොරවල්, කැමති යාන වාහන, කීර්ති ප්‍රසාද. එතකොට මේ විදිහට නොඑක් දෙයින් අපිට සතුට වෙන්න පුළුවන්. ඒ සාමිස සතුට. නිරාමිස සතුට කොහොමද උපදවන්නේ? නිරාමිස සතුට උපදවන ක්‍රම තුනක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මොකක්ද ඒ ක්‍රම තුන? සබ්බපාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. ඔය ක්‍රම තුනෙන් තමයි ආධ්‍යාත්මික සතුටක් එහෙම නැත්නම් නිරාමිස සන්තුෂ්ටියක් උපදවන්නේ. ඒ කොහොමද? සබ්බපාපසකරණං පව්කම් වලින් වැළකීම. ඒ කියන්නේ අපි සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ කියන එක විතරක්ද? නෑ, ඒක විතරක් නෙමේ. සත්තු නොමරුවාට අපිට නිරන්තරයෙන් ඒ සත්තුන් මරන්නට හිතෙනවන, ද්වේෂය ඇති වෙනවන, වෛරය ඇති වෙනවන, කෝපය ඇති වෙනවන, මැරුවේ නැති වුණාට අපි සතුටින් නැහැ. අපි සැහැල්ලු සිතින් නැහැ. අපි පැහැපත් සිතකින් නැහැ. මරන්න නැති එකෙන් හරි මරණ එකෙන් හරි අපි වැළකීලා ඉන්නවා නම් ඒකත් ලොකු දෙයක්. ඒකත් සුදුසුයි. අර මරලා කරගන්න අකුසලය හරි අපට නවත්ත ගන්න පුළුවන් නම්. හැබැයි එපමණකින් අපට මානසික සැහැල්ලුවක්, සතුටක්, මානසික සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. මනස සංවර්ධනය වෙන්නට අපි පළමුවෙන් ඒ කරන ලෝකෙට කරන හානියෙන් වළකින්න ඕන. දෙවනුව මනස ඇතුලේ දුර්ගුණ, අකුසල්, ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම වැඩෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන ඒවා ටික ටික අඩු කරගන්නට වෑයම් කරන්න. අපේ මනසේ දුර්වලකම් හඳුනාගෙන අඩු කරගන්න තරමට අපිට ලොකු සතුටක් දැනෙනවා. ලොකු ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වෙනවා. ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ලොකු මානසික සන්තුෂ්ටියක් ඇති වෙනවා. ලොකු ප්‍රබෝධමත් බවක් ඇති වෙනවා. අන්න ඒ කියන සතුට තමයි කෙලෙස් නසන්නට, නිවන් දකින්නට, අකුසල් දුරු කරන්නට, කුසල් වඩන්නට, මනුෂ්‍යකම් දියුණු කරගන්නට අපට උදව් වෙන්නේ. එතකොට ඒ සන්තුෂ්ටිය කියන එක අර ලෝකයේ අනිත් අය හිතන විදිහේ ලාමක එකක් නෙමෙයි. ඒක මානසික සංවර්ධනයට උදව් වෙනවා. පිනතුනේ මේ සතුට කියන එක අපේ ජීවිතේ නැතිනම් අපිට මොනම වැඩක්වත් කරන්න බෑනේ. මිනිසුන්ට රැකියාව කරගෙන යන්න බෑ ඒ තුල සතුට නැත්තම්. මිනිසුන්ට විවාහ ජීවිතේ පවත්වාගෙන යන්න බෑ ඒ තුල සතුට නැත්තම්. මිනිසුන්ට ව්‍යාපාර කරන්න බෑ ඒ තුල සතුටක් නැත්තම්. මිනිසුන්ට ගුණධම් වඩන්න බෑ ඒ තුල සතුටක් නැත්තම්. නිසා සතුට කියන එක මේ ප්‍රාථමික තැන ඉඳලා නිවන් දකින්න මොහොත දක්වාම අවශ්‍යයි. ඒ නිසා තමයි සාමාන්‍ය ජීවිතේත් අපි සතුට ගැන කතා කරනවා. නිවන ගැන කතා කරනකොට නිවන් දකින්න අත්‍යවශ්‍ය ගුණාංග 7ක් තියෙනවා බොජ්ජංග ධර්ම කියලා. ඒ බොජ්ජංග ධර්ම වලින් එකක් මොකද්ද? ප්‍රීති සම්බොජ්ජංග. ප්‍රීතිය. මනසේ තෘප්තිය. සතුට. ඒක නැත්තම් අර කෙලස් නසන්නට යන කාර්ය හරීම කර්කශ වැඩක් නේක. මම අමාරුයි. මොකද දැන් අපි දැන් මේ නැති කරන්න යන්න මොනවද? තෘෂ්ණාව. තෘෂ්ණාවට අපි කැමති. අපි නැති කරන්න යන්නේ මොකද්ද? රාගය. රාගයට අපි කැමති. ඇයි ඒ රාගසිත ඇති වුනහම තමයි අපිට නිකන් ලෝකෙම ප්‍රියමනාප විදිහට පෙනෙන්නේ. තෘෂ්ණාසහගත සිත ඇති වුනහම තමයි අපි ලෝකෙටම ඇලුම් කරන්නේ. එතකොට මේ මනෝභාවයන්ගෙන් අපි ලෝකෙට ඇලුම් කරනවා වගේම මේ මනෝභාවයන්ටත් අපි ඇලුම් කරනවා. ඒ ඇලුම් කරන නිසා තමයි අපිට මේ මනෝභාවයන් දුරු කරන්න පහසු නැත්තේ. දැන් අපි කැමැතිම වෙන, අපි ප්‍රිය කරනම අපිට අර කියන තෘප්තිය, සතුට, සොම්නස ඇති කරන මූලික මනෝභාවය තමයි දැන් අපි මේ අයින් කරන්න හදන්නේ. ලේසි වෙයිද? පහසුයි. එතකොට දැන් තමන්ගේ ආදරණීයම දරුවා තමන්ට බොහෝ සතුට සොම්නස ඇති කරනවා, ප්‍රීතිය ඇති කරනවා, ජීවිතේ සතුට ඇති කරනවා. දැන් ඔහු සම්පූර්ණයෙන් තමන්ගෙන් අයින් කරලා ආයේ ජීවිතේටවත් දකින්න නැති වෙන්නට වෙන කෙනෙකුට බාර දෙන්න වුණොත් එහෙම අපිට කොච්චර අමාරුද? අපි ඒකට කැමතිද? ඒ වගේ තමයි අපිට ජීවිතේ අර ප්‍රීතිය සොම්නස සියල්ල උපදවන්නට මූලික වෙනවයි කියලා අපි හිතාගෙන ඉන්න, අපි ලෝකයට බන්ධනය කරන, අපිට ලෝකයේ ප්‍රියමනාප තනක් හැටියට ප්‍රකට කරන ඒ මූලික මනෝභාවය තමයි ලෝභය, තෘෂ්ණාව, කාමය, රාගය කියලා කියන්නේ. දැන් ඒවට අපි ඇලුම් කරනවා. ඒ අපි ඇලුම් කරන මනෝභාවය දැන් අයින් කරන්න කියලා කියනවා. ඒකෙන් තමයි දුක හටගන්නේ කියලා.
ඉතින් කවුරුවක් එහෙම කිව්වා වුණාට ඕක කරන්න ගියන් පස්සේ ලේසි නෑ අමාරුයි. කැමැති මේ වයින් කරන්න ගියා. අකමැති වයින් කරගන්න එකත් අපට අමාරුයි. හැබැයි කැමැති මේ වයින් කරන්න ගියාම ඊට වැඩිය අමාරුයි. ඉතින් ඒ කරන කාර්යය තුළ අපිට තෘප්තියක් නොතිබුණොත් එහෙම සතුටක් නොතිබුණොත් එහෙම ඒක ගැන අපිට හොඳ ධනාත්මක ආකල්පයක් නොතිබුණොත් එහෙම අපි මේ වැඩේ කරන්නේ අතහැරලා දානවා. එතකොට මේ කෙලස් නසනවා කියන කාර්යය ඕම කරකස වැඩක්. කෙලස් නැසුවට පස්සේ සහනයක් ලැබෙන එක වෙනම කාරණයක්. හැබැයි මේ කෙලස් නසනවා කියන කාට බොහොම කරකසයි. අපි තරඟයකට ඉදිරිපත් වෙනවා කියන එක සුවදායක වැඩක්. තරඟෙ දිනුවහම සතුටුයි තමයි. ඒක සුවදායකයි තමයි. හැබැයි ඒ ක්‍රියාවේ යෙදෙන එක ඒක එච්චර සුවදායක වැඩක් නෙමෙයි. ඒ වගේ ධර්ම පුහුණු කරන එක, කෙලස් දුරු කරන එක, භාවනා කරන එක, කැමති දේවල් අයින් කරන එක. ඒතකොට ඒවා එච්චර ප්‍රියමනාප දේවල් නෙමෙයි. ඒ නිසා තමයි අපිට ඒකේ සන්තුෂ්ටිය නැති වුණොත්, සතුට නැති වුණොත් ඒවා වැඩි කල් yaadෙන්නේ නැහැ. එහෙම අතහැරලා දාන්න. දැන් අර ගල්ලෙනට ගිහිල්ලා මම භාවනා කරන්න කියලා සූදානම් වෙනකොට මුලින්ම මට හරි ලොකු සතුටක් සැහැල්ලුවක් දැනුණා. මේ ටික කාලයක් යනකොට ඒකම නීරස වෙනවා. ඊපස්සේ මම මගේ ගුරුවරයෙක් එක්කලා මං කිව්වා මේ භාවනා කරන්න ගියාට මට කිසි හිතේ සතුටක් නැහැ. ඒක කරන්න හිතෙන්නේ හරියම නිකන් මනසේ කලකිරුණු එපා වෙච්ච ගතියක් තියෙන්නේ. ඒක ධර්මයේ හඳුන්වන්නේ අරතිය කියලා. අරතිය කියලා කියන්නේ කුසල් දහම් වඩනකොට, ගුණ දහම් වඩනකොට ඒව ගැන කැමැත්තක් නැති වෙනවා. මුලදී අපිට ඒක තමයි කරන්න ඕනේ කියලා ලොකු උනන්දුවක් ඇති වෙනවා. හැබැයි ඒක කරගෙන යනකොට ඒක එපා වෙනවා. අර මුලින් කිව්වා වගේ තමයි. අපි කැමැත්තෙම දේවල් හොයාගත්තට ඒකම කරගෙන යනකොට ඒක එපා වෙන්න ගන්න. මේ මනසේ ස්වභාවය, ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. එතකොට දැන් මම මෙහෙම කිව්වහම අර ගුරුවරයා මට මොකද්ද කිව්වේ? මේ සතුටින් ඉන්න උත්සාහ කරන්න කියලා කිව්වා. දැන් මට තේරෙන්නේ නැහැ ගල්ලේනේ දැන් මම මොකකින් සතුටු වෙන්න. මොකක්වත් නැතු. මොනවත් නැතු. එතකොට මට හිතුනේ අර සාමාන්‍ය ලෝකයා හිතන විදිහට තමයි. දැන් අපිට සතුටු වෙන්න නම් මොනවා හරි කැමති දෙයක් තියෙන්න ඕන, මොනවා හරි ලැබෙන්න ඕන, ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන. එහෙමනේ අපිට සතුටක් ඇති වෙන්නේ. ඉතින් මොකක්වත් නැතුව මං කොහොමද මොකක් නිසා සතුටින් ඉන්නද? මොනවෙන් සතුටු වෙන්නද? එහෙම මට හිතුණා. හැබැයි කාලයක් ඒ කියපු කාරණේ ගැන, උපදේශය ගැන හිතනකොට තමයි මට දැනෙන්න ගත්තේ නෑ අපි මේ සාමිස සතුට පැත්තම බලාගෙන ඉන්නවා. ඊට වැඩිය නිර්ාමිස සතුටක් කියලා දෙයක්ත් තියෙනවා. අපි මේ තෘෂ්ණා මූලික සතුටමයි හැම විටම ප්‍රාර්ථනා කරන්නේ. නමුත් තෘෂ්ණාවෙන් විනිර්මුක්ත වූ ආධ්‍යාත්මික සතුටකුත් තියෙනවා. එය නේද මනස සංවර්ධනය කරන්නට උදව් වෙන්නේ කියලා දැනුණට පස්සේ තමයි මේ කියන ආධ්‍යාත්මික සන්තුෂ්ටිය, මේ කියන නිර්ාමිස සතුට ටික දියුණු කරගන්නට පුළුවන්. ඒතර අපි දැන් කිව්වේ පළවෙනි කාරණේ තමයි නිර්ාමිස සතුට ඇති කරන, ආධ්‍යාත්මික සතුට ඇති කරන පළවෙනි ක්‍රමේ තමයි මනසේ තියෙන දුර්වලකම්, දුබලකම් හඳුනාගෙන ටික අඩු කරගන්නට. යම් කාරණයකින් අපට කෝපය මතුවෙනවා නම් ඒ කාරණේ සම්බන්ධව කෝප නොවි ඉන්න පුහුණු වෙනකොට අනිත් බොහෝ දෙනා කෝපයෙන් ඉඳද්දී අපට කෝපේ නැතුව ඉන්න පුළුවන්. ඒක හරි පුදුමාකාර සුවයක්. පුදුමාකාර සතුටක් ඒක. ඊළඟට අපේ මනසේ යමක් පිළිබඳව දැඩි මාන්නයක් මතුවෙනවා නම් අපිට මේ මාන්නය පාලනය කරගෙන යටපත් කරගෙන ඉන්න පුළුවන් ලොකු සතුටක් ඇති වෙනවා. හිතලා බලන්නකෝ දැන් අපි හිතමු දැන් අපි හැම කෙනෙක් තුළම යම් මාන්නයක් තියෙනවානේ, අභිමානයක් ඇති කරගෙන තියෙනවානේ. තව කෙනෙක් අපිට මොනවා හරි කිව්වොත්, ලැජ්ජා කළොත්, අපවාද කළොත්, එහෙම නැත්නම් අපි ගණන් ගත්තේ නැත්නම් අපිත් ඊට පස්සේ හැප්පෙන්නම තමයි බලන්නේ. එතකොට මේ මම මාන්නෙන් නේද මේ කටයුතු ගන්න. නෑ මම ඒ පුද්ගලයාත් එක්ක ගිහින් කතා කරනවා. මම නිකන් මොකටද මගේ මනස විනාශ කරන්නේ. එහෙම හිතුවා වුණාට ලේසි නෑ ඒක කරන්න. නිකන් කොන්ද කැඩෙනවා වගේ තමයි අපිට දැනෙන්නේ. අතපය කැඩෙනවා වගේ තමයි. නිකන් අපේ සිය දිවි නසා ගන්නවා වගේ වැඩක් වගේ තමයි අපිට දැනෙන්නේ. ඒ මොකද ඒ තරම් සක්කාය දිට්ඨිය. අපි දැටිව මේ මම මෙහෙමයි මම මෙහෙම කෙනෙක්. නිකන් කාටවත් මේ බාල්දු වෙන්න යන්න මම නිකන් කාටවත් යට අපි මොකටද එහෙම වෙන්නේ වෙන්න ඕන එයාගෙන වැරද්ද මම නිකන් නිවට වෙන්නේ මොකටද අපි නිකන් පාච්චල් වෙන්න එහෙම තමයි හිතෙන්නේ. ඒතර කොහොමවත් අර නිහතමානීව ගිහිල්ලා කතා කරන්නේ එහෙම ඉඩ දෙන්නේ නැහැ මම.
ඒකෙන් තමයි තද කරගෙන ඉන්නේ. ඒකෙන් තමයි පුම්බගෙන ඉන්නේ. කොහොම හරි අරක කඩාගෙන ගිහිල්ලා විසුහදව කතා කළොත් නිකන් මාව ක්ලාන්ත වෙලා ගියා වගේ නිකන් නිලංකාර වෙලා මොකක්ද නිකන් උන් හිටිතෙන් මතක නැතු යනවා එකපාරට. ඒ තරම් කම්පනයක් දැනෙනවා. කරලා බලන්නකෝ. හැබැයි ඒ අවස්ථාව ඉක්ම ගියාට පස්සේ අපට දැනෙන සතුට තෘප්තිය කියලා නිම කරන්න බෑ. මම ඒක ජයගත්තා නේද? මං මේ අවස්ථාවෙන් එළියට ආව නේද? මං ඒක පරාජය කළා නේද? ඒ දුර්වලකම් මං කොහොම හරි කඩාගත්තා නේද? මෙහෙම දැනෙනකොට Tamanට ලොකු ජයග්‍රාහී හැඟීමක් ඇති වෙනවා. ලොකු සතුටක් දැනෙනවා. මේ විදිහට හැම ක්ලේශයක්ම හැම දුබලකමක්ම කෝපයද මාන්නයද ඊර්ෂ්‍යාවද වෛරයද තෘෂ්ණාවද මමත්වයද මේ ඕනම දුර්වලකමක් නොයිවසීමද පසුතැවීමද ශෝකයද භීතියද මේ ඕනම මානසික දුර්වලකමක් හඳුනාගෙන ඒක මතුවෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒ මතුවෙන හේතු හඳුනාගෙන වෙනස් කරගෙන ඒක යටපත් කරන්න අහෝසි කරන්න පුළුවන් නම් ඒ දුර්ගුණ දුරු වෙන තරමට අපේ මනසේ සන්තුෂ්ටිය අවදි වෙනවා. අපිට අපි ගැනම ලොකු සතුටක් ලොකු විශ්වාසයක් අපිට අපි ගැනම ලොකු ගෞරවයක්. ඒතර තමයි ආත්ම ගරුත්වය කියන්නේ. දැන් ආත්ම ගරුත්වය කියන එක අපි ගොඩක් කලකට අනුන්ගෙන්නේ බලාපොරොත්තු. අපටත් ආත්ම ගරුත්වය කියලා එකක් තියෙනවා. මේව කරන්න ඕනේ. අපි ආත්ම ගරුත්වය කියලා අනුන්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ආත්ම ගරුත්වය කියන්නේ ඒක නෙමෙයි. තමන්ට තමන් ගැන ගෞරවයක් තියෙනවා. තමන්ට තමන් ගැන ගෞරවය ඇති වෙන්නේ තමන්ගේ යහගුණ දකිනකොට, තමන්ගේ සත්භාවයන් දකිනකොට. මගේ ළඟ මෙන්න මේ වටිනාකම් තියෙනවා. මෙන්න මේ ಗುಣ තියෙනවා මගේ ළඟ. එතකොට තමන්ට තමන් ගැන ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. දැන් මහාන වෙච්ච මුල් කාලේ ඔය සමහර රහතන් වහන්සේලාගේ පෙර හිටපු බොහොම ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලාගේ චරිත කතා කියවනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඒත් එක්කම මට මගේ ගැන හරියම දුකක් හීනමානයක් මට ඇති වෙනවා. උන්වහන්සේලා නම් ඉතින් එහෙම සියලුම කෙලෙස් නැසලා අපි ඉතින් කවදා එහෙම කරන්නද අපිට නම් කිට්ටු වෙන්නවත් බෑ එහෙම. උන්වහන්සේලා සිල් රැකලා තියෙන හැටි බැලුවෙන් පස්සේ අපිට නම් නිකන් හිතන්නවත් බෑ හීනකින්වත් එහෙම කරන්න. දැන් මෙහෙම හිතනකොට හැමතිස්සෙම නිකන් මට මගේ ගැන එක්තරා මේ හීනමානයක් ඇති වෙනවා. මං ගැන හැමතිස්සෙම නිකන් නොසතුටින් මේ කනගාටුවෙන් අතෘප්තිකරව අසහනෙන් මම මා දිහා බලන්නේ. මට එහෙම කරන්න බෑ. මට එච්චර හැකියාවක් නැහැ. මගේ ළඟ එහෙම සුදුසුකම් නැහැ. මම දුර්වලයි. අන්න එහෙම තමයි මට පේන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට මට හරියට නිකන් හරි වෙහෙසක් දැනෙන්න ගත්තා. ඇයි? ඒ ජීවිතේ එහෙම තෘප්තියක් සතුටක් නැතුව yaadෙන්නේ නැහැ ඉස්සරහට. ඒ தත්ත්වය උත්සන්න වුණොත් තමයි මිනිස්සු දිවිනසාගන්නේ. ඒතර ඔරොත්තු දෙන්නේ නැහැ. මේක පවත්වන්න බෑ එතනින් එහාට. ඉතින් ඒකයි මම කිව්වේ මේ මොන දේ කරගෙන ඉස්සරහට යන්නත් අපිට සතුටක් තියෙනවා. එතකොට ඒ සතුට ලබන ක්‍රමය අපිට පැහැදිලි වුණේ නැත්නම් අපි අයථා විදිහට කෙලස් වැඩෙන විදිහට ඒ සතුට ලබන්න උත්සාහ කරනවා. එතකොට තමයි මිනිස්සු නොයෙකුත් විකෘති ක්‍රමවලට පෙළඹෙන්නේ. මිනිස්සු මේ නොයෙකුත් විකාර රූපී දේවල් වලට පෙළඹිලා තියෙන්නේ මිනිස්සුන්ට සතුට ඕනේ. ඒ සතුට නිවැරදිව ධාර්මිකව මනස සංවර්ධනය වෙන විදිහට ඒ සතුට ලබන්නේ කොහොමද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පුහුණුවක් නැහැ, දැක්මක් නැහැ. ඉතින් ඒ නිසා සතුට ඕන නිසා ඔය ඉතින් මොනවා හරි කරලා ඒක මත්පැන් ටිකක් බීලා හරි කුඩු ගාලා හරි මොකකින් හරි සතුට වෙන්න බලන්න. එහෙම නැත්නම් අනුන්ට පීඩා කරලා හරි, එහෙම නැත්නම් හොරකම් කරලා හරි, සත්තු මරලා හරි, කාමයේ වරදවා මොකක් හරි ක්‍රමයකින් මේ වින්දනයක් හොයනවා. මොකද එහෙම නැතුව ඉන්න බෑ නිකන් ජීවිතේ. නමුත් ඒකම ධාර්මිකව ලබන්න පුළුවන් කියන එක මිනිස්සුන්ට හුඟක් වෙලාවට තේරෙන්නේ නැහැ. ඒ පැත්ත දැකලා නැහැ, ඒ පැත්ත පුහුණු කරලා නැහැ. එහෙම පුහුණු කරලා නැති නිසා මිනිස්සුන්ට අර හුරු පුරුදු පැත්තට අවධානය යොමු වෙනවා මිසක් කාන්සිය පාළුව තනිකම චිත්ත පීඩාව මානසික අසහනය දුරු කරගන්න අර දන්න දේනේ මතක් වෙන්නේ බෝතලේ හරි මොනවා හරි ඒ Taman දන්න එකනේ. ඊට වඩා වෙනත් විකල්ප තියෙනවා, වෙන ක්‍රම තියෙනවා, ඊට වඩා විශිෂ්ට ක්‍රම කියන එක සමහරලාට හිතලා නැහැ, දන්නේ නැහැ. මේක පුරුදු කරලා නැහැ. අත්දැකීම් නැහැ. ඉතින් මොකක්වත් නැති එකක් අවදි වෙන්න විදියක් නැහැ. එතකොට ඉතින් මටත් ඒ පැවිදි වෙච්ච මුල් කාලේ එහෙම හැමතිස්සෙම නිකන් මගේ ගැන හීනමානයක් නොසතුටක් ඇති වෙන්න ගත්තා. හැබැයි කාලයක් මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ?
කියලා ටික ටික හොයනකොට විමසනකොට තමයි මට හැඟෙන්න ගත්තේ ඇයි ඉතින් මගේ ළඟත් මොනවා හරි වටිනාකමක් නැද්ද? ගුණයක් නැද්ද? එහෙම හිතලා එකින් එක මගේ ළඟ තියෙන හොඳ ගති මොනවද? එහෙම කියලා හොයනකොට බලනකොට කොච්චර જાති තියනවද? අන්න එතකොට තමයි මට ලොකු ආත්ම විශ්වාසයක් දැනෙන්න ගත්තේ. නෑ මට හොඳ භික්ෂුවක් හැටියට මේ ගමන යන්න පුළුවන්. මට ඒකට සුදුසු සාධක තියෙනවා. මගේ ළඟ ඒකට හයිය තියෙනවා. මට ඒකට හොඳ ශක්තියක් තියෙනවා. ඒකට දැනටමත් මගේ ළඟ ගොඩක් જાති තියෙනවා. අන්න එහෙම පෙනෙනකොට තමයි අපට ලොකු ආත්ම විශ්වාසයක් දැනෙන්නේ. ඒ ආත්ම විශ්වාසයේ තුලින් තමයි අපි මේ මග ටික ටික ඉස්සරහට අරන් යන්නේ. ඒ ආත්ම විශ්වාසය අපට ඇති උනේ නැත්නම් මේ ධර්මචාරිකාවෙහි අපි යන්නේ නැහැ. මේ මනුෂ්‍ය ජීවිතේ හොඳ මිනිස්සෙක් හැටියට අපිව සංවර්ධනය කරගන්නේ නැහැ අපි. අපි අත ගහපු වැඩේ අපි හොඳ මට්ටමින් කරගෙන යන්න බලන්නේ නැහැ. අපි හැමතිස්සෙම මේවා නිකන් අතහැරලා දාලා කඩාකප්පල් කරගෙන විනාශ කරගෙන ජීවිතේ අකර්මණ්‍ය කරගන්නවා, උකටලී කරගන්නවා, අඩපණ කරගන්නවා, විකෘති කරගන්නවා. එයි අපිට අපි ගැන විශ්වාසයක් සතුටක් නැතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස්සෙක් හැටියට, හොඳ ශක්තිමත් කෙනෙක් හැටියට, සත්පුරුෂයෙක් හැටියට, හොඳ පෞරුෂයක් ඇතුව අපිට ඉදිරියට යන්න නම් අපිට සතුටක් තියෙන්න ඕනේ. හැබැයි ඒ සතුට ලැබෙන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන්මයි, තෘෂ්ණා මූලිකවමයි කියලා හිතුවොත් ඒ තුල අපි නිකන් ලෝකයේ මත යැපෙනවා, ලෝකයේ මත දෝලණය වෙනවා. ඒව හැමදාම එක විදිහෙන් පවත්වන්න බෑ. ලෝකයේ උස් පහත් වෙනකොට අපේ සතුට, අපේ තෘප්තිය, අපේ විශ්වසනීයත්වය යම් මොහොතක කඩා වැටෙනවා. කඩා වැටෙනවා අපිට විකල්ප නැහැ. දැන් ඔය බටහිර ලෝකේ බොහෝ අවස්ථාවල අපි දකිනවා ඒගොල්ලන්ට සතුටින් ඉන්න ඕනේ, ජීවිතේ එන්ජොයි කරන්න ඕන කියන එක තමයි එකම සංකල්ප. ඉතින් එහෙම එන්ජොයි කර කර යනකොට එකපාරට ඔරොත්තු දෙන්නේ නැති දෙයක් වෙනවා. ඒතකොට එතනින් එහාට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැහැ. ඊට එහා දෙයක් හිතලා නැහැ. ඒ වෙන්න පුළුවන්. මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේ අනිත්‍ය ස්වභාවය. මෙහෙම අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. ඒත් අපි ජීවත් වෙන්න ඕනේ. එහෙම එකක් ඒගොල්ලන්ගේ ඔළුවේ නැහැ. ඉතින් එහෙම කඩා වෙන්න ඕන මොකටද ජීවිතේ? සතුට නැත්තම් මොකටද ජීවත් වෙන්නේ? එතෙන්දී දිවිනස පෙළවෙනවා මිසක් ඒගොල්ලන්ට ජීවිතේ අරුතකින් එහාට වෙන්නේ නැහැ. දැන් බෞද්ධ හැටියට අපි ඉගෙන ගන්නවා අපේ ජීවිතේ එකම පරමාර්ථය සතුටින් ඉඳීම නෙවෙයි. සතුට ජීවිතේ ප්‍රධාන පරමාර්ථයක්. කුමක් නිසාද? එය නැතු අපට ඉදිරියට යන්න බෑ. හැබැයි මේ මානසික සතුට සිත කෙලසෙන විදිහට නෙමෙයි, සිත අවදි වෙන විදිහට, ශක්තිමත් වෙන විදිහට ලැබිය යුතුයි. ඇයි ජීවිතේ ප්‍රධාන පරමාර්ථය මනස පුහුණු කිරීමයි. ඒ නිසා දේවල් ලැබෙනකොට අපි සතුටින් ඉන්නවා වගේම නොලැබෙනකොට අපි කොහොමද සතුටින් ඉන්නේ? මොකද ලැබෙනකොට සතුටින් ඉන්නවා වගේ නොලැබෙනකොට සතුටින් ඉන්න බැරි වුණොත්, කඩා වැටුණොත් පාඩුව කාටද? ලෝකෙට නෙමෙයි තමන්ට. පිරිහෙන්නේ තමනුයි. ආපස්සට යන්නේ තමනුයි. ඒ නිසා දේවල් ලැබෙනවා නම් හොඳයි. හැබැයි අපි සසර ගමනේ කුසල් වගේම අකුසලුත් කරගෙන තියෙනවා. ඒ නිසා උස් පහත් වෙනවා. අකුසල් ඇතත් නැතත් ලෝක ධර්මතා කියලා දෙයක් තියෙනවා. අෂ්ටලෝක ධර්මය කියලා. අෂ්ටලෝක ධර්මය කියන්නේ මේ අපේ පින්පව් නිසාම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපි යම් ප්‍රතිලාභයක් ලබනකොට ඒකෙම අනිත් පැත්තේ ඒකේ දුර්වලකම එකට එකතු වෙලා තියෙනවා. හිතලා බලන්න අපි කාසියක මේ පැත්ත ගන්නකොට අනිත් පැත්තත් ඒකත් එක්කම නෙන්නේ. ඒ දෙක වෙන් කරන්න බෑනේ. එක පැත්තක් තියෙන විතරක් තියෙන කාසිය හොයන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මේ සංස්කාරවල ඒ හොඳ පැත්ත විතරක් තියෙන සංස්කාර මොකුත්ම නැහැ ලෝකේ. ද්වේනිස්ත්‍රිතායන් ලෝකෝ. මේ ලෝකේ හැම තිස්සෙම යුගල වශයෙන් ආලෝකය කියන එකක් ගැන අපිට කතා කරන්න වෙන්නේ අඳුරට සාපේක්ෂව. අඳුර කියලා එකක් නැත්නම් ආලෝකය කියන එකක් विद्यमान නැහැ. ඒක ගැන අපිට ඒක වෙන් කරලා කතා කරන්න බෑ. නරක කියලා එකකට සාපේක්ෂව තමයි අපි හොඳ ගැන කතා කරන්නේ. නරක කියලා එකක් නැත්නම් හොඳ කියලා එකක් ලෝකේ වෙනම කතා කරන්න බෑ. අපිට උසයි කියලා එකක් කතා කරන්න වෙන්නේ මිටි බවට සාපේක්ෂව. මිටි කියලා එකක් නැත්නම් ආය උස කියලා එකක් ලෝකේ विद्यमान වෙන්නේ නැහැ. සැප කියලා එකක් අපිට කතා කරන්න වෙන්නේ දුක කියන එකට සාපේක්ෂව. දුක කියලා එකක් නැත්නම් සැප කියලා එකක් එතන ඇත්තේ නැහැ. මේ විදිහට ලෝකේ හැම සංස්කාර ධර්මයක්ම ද්වේනිස්ෘතයි. යුගල වශයෙන් තියෙන. ඉතින් අපි සැප කියන එක ගන්නකොටම ඒකේ අනිත් පැත්තේ මොකක්ද? අර කාසියේ අනිත් පැත්ත වගේ ඒ දුක කියන එකේ අනිත් පැත්ත. අපි නිකන් සරල උදාහරණ කීපයක් අරන් බැලුවොත් අපි හිතමු අපිට හොඳ වාහනයක් ගන්නවා. හොඳ වාහනයක් ගන්න ඕන නම් සල්ලි තියෙනම් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ.
ඒ හොඳ වාහනේ යාමේ සැපේ විඳින්න පුළුවන්. ඒ හොඳ වාහනේ යාමේ සැපේ විඳිනකොට ඒකට සාපේක්ෂව මේක නඩත්තු කරන්න ඕන, ඉන්ෂුරන්ස් ගෙවන්න ඕන, ඊට පස්සේ මේකට ලක්සරි බදු ගෙවන්න ඕන, මේ ඊළඟට මේ මිලාදික පෙට්‍රල් ගහන්න ඕන, මිලාදික ටයර් දාන්න ඕන, ඊට පස්සේ මේක මේ අනිත් මිනිස්සු මේකට මේක අරන් යයිද කියලා අර සාමාන්‍ය පයින් යනකොට වගේ නෝ අමතර ප්‍රශ්න ගොන්නක් එනවනේ. ඊට පස්සේ සිකියුරිටි සිස්ටම් එකට සම්බන්ධ කරන්න ඕන, මේක හකින්න ඕන, දොරවල් වහන්න ඕන, මුරකාවල් තියන්න ඕන, බැරිම වුණොත් තුවක්කු පිස්තෝලක් තියාගන්න ඕන. දැන් මෙහෙම මේකත් එක ප්‍රශ්න ගොන්නක් එනවා ඊට පස්සේ. එතකොට වාහනේ පරිහරණය කිරීමේදී සන්තුෂ්ටිය ලබන්න පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. හැබැයි ඒකත් එක්ක අර ප්‍රශ්න ගොන්නක් එනවා. ඉතින් ඒ ප්‍රශ්න ටික වෙන කෙනෙකුට දීලා වාහනේ පරිහරණය කිරීමේ සන්තුෂ්ටිය විතරක් අපිට ලබන්නත් එහෙම බැයිද? එහෙමනම් ඒකට සෑහෙන්න ගෙවන්න ඕන. සෑහෙන්න වියදම් ගන්න. එතකොට හම්බ කරන්න ඕනේ වැඩිපුර. එක්ක අර ප්‍රශ්න ටික තමන් බාර ගන්න ඕන. එක්ක ඒ ප්‍රශ්න ටික වෙනුවෙන් අපි වෙන කැපකිරීමක් කරන්න ඕන. අර තෘප්තිය විඳින්න පුළුවන්. ඒ සතුට සැහැල්ලුව සුවය විඳින්න පුළුවන්. ඒකත් එක්ක අර ප්‍රශ්න ටික එනවා. ඒක නැතුව අර සුවය විතරක් අපිට ගන්න ක්‍රමයක් නැහැ. ඒක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි ආස්වාදය සහ ආදීනවය කියන්නේ. ආස්වාදයත් එක්කම ආදීන වෙනවා. කැමැතිම කැම જાති ඉතින් කන්න පුළුවන්. ඒ කැමැතිම જાති කන්න ගියාම ඉතින් ඒකට අදාළව පොඩි පොඩි කයේ වෙන වෙන ප්‍රශ්න මතුවෙනවා. කැමැතිව කන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඉතින් ඒකට අදාළ ලෙඩ ටිකක් ආවේනික ටිකක් මතුවෙන්න ගන්නවා. මොකද ඒකට වැඩිපුර කැමති නිසා ඒ රසය හොයන්න ගියාම කයේ ඒ ಗುಣ උත්සන්න වෙනවා. එතකොට ප්‍රශ්නයක් වෙනවා. විවාහ වීමේ සතුට කෙනෙකුට ඕනනම් විඳින්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝක සම්මතය. ඒක ලෝක සම්මතයි. හැබැයි විවාහ වීමේ සතුට විඳිනකොට ඒකත් එක්ක එන ප්‍රශ්න ගොන්නත් ඒ ටිකත් ඉතින් බාර ගන්න ඕන තමයි. ඒක වෙන කෙනෙකුට දීලා විවාහයේ ප්‍රීතිය විතර එහෙම විඳින්න බෑ ලෝකේ. ගන්නවා නම් දෙකම. එපා නම් ඉතින් දෙකම අතාරින්න ඕන. අර දුක අමාරු ආදීනවේ අතාරිනවා නම් ඉතින් ඒ විවාහයත් අතාරින්න වෙනවා. එහෙම අත්හැරලා ඕනනම් ඉතින් තනිකඩ විඳීමේ සන්තුෂ්ටිය විඳින්න පුළුවන්. හැබැයි එතකොට තනිකඩ විඳීමේ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න වෙනවා එතකොට. ඒතර විවාහයේ ප්‍රශ්න නැහැ එතකොට. තනිකඩ විඳීමේ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න වෙනවා. ඒ සතුටේ සුවය ඕනනම් ගන්න පුළුවන්. ඒකත් එක්කන ප්‍රශ්න ටික තමන් බාර ගන්න වෙනවා. ওই දෙකම අරුබුදයක් කියලා ඕනනම් මහාන වෙන්න පුළුවන්. මහානකමේ සතුට සුවය විඳින්න පුළුවන්. හැබැයි මහාන වීමේ ප්‍රශ්න ටිකට ඊට පස්සේ මුහුණ දෙන්න වෙනවා. මහානකමේ ප්‍රශ්න ටික කොත්තනකවත් ගැලවෙන්න බෑ. අපට ලෝකේ සැපක් කියලා දෙයක් තියෙනවා. ඒකත් එක්ක දුක වේදනාව කම්කටොළු ප්‍රශ්න ගොන්නක් ඒකත් එක්ක නිර්මාණය වෙලා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝක ධර්මතා ලාභ නම් අලාභ, යස නම් අයස, නිന്ദා නම් ප්‍රශංසා නම් නිന്ദා, සැප නම් දුක. ඔය විදිහට හැම විටම මේ ලෝක ධර්මතාවයන් පරිවර්තන වෙනවා. ඒවා මේ අමුතුවෙන් අපි අකුසල් කරපු නිසා කියලාම නෙමෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. ආස්වාදේ සහ ආදීන. ඉතින් ඒ දෙක හරියට හඳුනාගත්තොත් තමයි අපිට මනස සංවර්ධනය කරලා ටික ටික මෙතන නික්මෙන ක්‍රමයක් හොයන්නට පුළුවන් වෙන්නේ. ඉතින් නික්මෙන එක හොඳයි කියලා හිතුණාට ඒක කරන්න ගියාම ඒකත් තමයි. ඒකෙත් අරුත්. ඒකෙත් ප්‍රශ්න ආය කඩා වැටෙනවා. ඉතින් ඒ නිසායි අපිට ඊට පස්සේ ඒකේ සතුට තියෙන්න ඇත්තේ. සොම්නස තියෙන. ඒ සතුට සොම්නස ඇති කරගෙන අපිට අපි ගැන විශ්වාසයක් ඇති කරගෙන මා ළඟ මේ සාධක තියෙනවා මේ ගමන යන්න පුළුවන් කියන අන්න ඒ බඳු තෘප්තියක් ගොඩනගෙන තමයි අපිට මේ දුෂ්කර කාර්යයන් කරගෙන ඉදිරියට යන්නට පුළුවන්. ඒ නිසා තමන්ගේ මනසේ මතුවෙන දුර්වලකම් හඳුනාගෙන ඒවා එක එක ටික අඩු කරගන්නකොට ඒවා අඩු කර ගැනීමට සාපේක්ෂව අපේ මනසේ ලොකු සතුටක් තෘප්තියක් ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. ඒක නෝපන් කුසල් උපදවන්නට සමත් වෙනවා. උපන් කුසල් වැඩි දියුණු කරන්න සමත් වෙනවා. නෝපන් අකුසල් නෝපදවන්න සමත් වෙනවා. උපන් අකුසල් ප්‍රහාණය කරන්න සමත් වෙනවා. වෙනතුනේ අපි සතුටින් ඉන්නකොට තමයි අපිට මිනිස්සුන්ට යමක් දෙන්න හිතෙන්නේ. එතකොට අපිට බුදුන් වඳින්න හිතෙන්නේ, තව කෙනෙකුට උදව් කරන්න හිතෙන්නේ, පන්සල් යන්න හිතෙන්නේ, මලක් පහනක් පූජා කරන්න හිතෙන්නේ, වතාවත් කරන්න හිතෙන්නේ, අමතහතර සලකන්න හිතෙන්නේ. මේ සියලු කුසල් ජනිත වෙන්නේ සතුටින් ඉන්නකොට විතරයි. අපි නොසතුටෙන් හිටියෝ අපිට මේ තියෙන එකවත් දෙන්න හිතෙන්නේ. ඉල්ලගෙන ආවත් මේ තියනවා දෙන්න පැනලා පන්න ගන්න. අපි ඉන්නේ නොසතුටින්.
දෙන්නත් පුළුවන්. දේවලුත් තියෙනවා. ඉල්ලන්නත් වෙනවා. ඒත් දෙන්න හිතෙන්නේ. ඇයි? ඇතුළ කැළඹිලා ඇතුළ රත් වෙලා ඇතුළ කුණු වෙලා තියෙනවා. එතකොට කුසල් උපදින්නේ නැහැ බඳු මනසක. එතකොට හට ගන්න කුසලයක් මොට වෙලා හැකිලිලා ශ්‍රය වෙලා යනවා. ඇයි? අර මනස ව්‍යාකූල වෙලා ඒ දුර්වලකම් මතු වෙනකොට නොසතුට, නොමනාපය, අතෘප්තිය ඒවා මතු වෙනකොට අර තියෙන කුසලුත් සැඟවිලා යනවා, අහෝසි වෙලා යනවා. අලුතෙන් ආයෙ කුසල් උපදින්නේ නැහැ. බුදුන් වඳින්න හිතෙන්නේ නැහැ එදාට. එදාට මල් පහන් පූජා කරන්න හිතෙන්නේ නැහැ. එදාට වතාවත් කරන්න හිතෙන්නේ නැහැ. එදාට අම්මා තාත්තට සලකන්න එහෙම හැඟීම් එන්නේ නැහැ එතකොට. මොනම සත්ගුණයක්වත් අවදි වෙන්නේ නැහැ හිත නොසතුට වෙච්ච එක. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන සතුට සියලු කුසල් ජනිත කරනවා. කුසල් උපදවන්නට, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් සංවර්ධනය කරන්න අපට මානසික සන්තුෂ්ටිය හේතු. ඒ නිසා මේ සතුට කියන එක ලාමක කාරණයක් නෙමෙයි. අපට සතුට කියනකොට එකවර හැගෙන්නේ නිකන් ජීවිතේ කවුරුත් හොයන, කවුරුත් දඟලන නිකන් ප්‍රාථමික කාරණයක් නේ. ප්‍රාථමිකවත් සතුට තියෙනවා. උත්තරීතරවත් සතුට තියෙනවා. ඒ දෙතනම සතුට. එහි එක් ප්‍රභේද. ආලෝකය කිව්වන් පස්සේ කණාමැදිරි එළියත් ආලෝකය, සූර්යාලෝකයත් ආලෝකයනේ. ඒ අප්‍රමාණ ප්‍රභේද තියෙනවා. ඒතර ප්‍රඥාව කිව්වන් පස්සේ සාමාන්‍ය ප්‍රාථමික පුද්ගලයාගේ ප්‍රඥාවත් ප්‍රඥා, බුදුහාරගේ මහා ප්‍රඥාවත් ප්‍රඥා. අනන්ත ප්‍රභේද තියෙනවා. නිසා ඕනම ගුණයක අප්‍රමාණ ප්‍රභේද තියෙනවා. ඒවා අපි හඳුනා ගන්න ප්‍රමාණයට තමයි අපිට ඒ ಗುಣ දියුණු කරන්න පුළුවන්. ඉතින් අපිට අර ප්‍රාථමික ලාමක සතුට නම් අපිට දැනিলা තියෙන්නේ. අපි ඉතින් ඒවා විතරයි උපයන්නේ. ඒකට විතරයි අපි හිමිකම් කියන්නේ. මොකද ඊට එහා එකක් තියෙනවා කියලා දන්නේවත් නැහැ. දැක හිතලා එහෙමවත් නැහැ. ඉතින් හිතලවත් නැති දෙයකට අපි කොහොමද සමීප වෙන්නේ? ඊට වඩා ප්‍රණීත දේ, ඊට වඩා උසස් දේ, ඊට වඩා සියුම් දේ, ඊට වඩා වටින දේ, ඊට වඩා විශිෂ්ට දේ, ඊට වඩා පිරිසිදු දේ ලෝකේ තියෙනවා කියලා අපට දැනෙන්න තමයි අපි ඒව සඳහා උත්සාහ කරන්නේ. සම්පත් උනත් එහෙමනේ. දැන් ගම්වල මිනිස්සුන්ට සමහර දේවල් නිකන් අහලවත් නැහැනේ. ඉතින් ඒගොල්ලෝ තියෙන එකත් එක්ක යැපෙනවා. ඉතින් අහලවත් නැත්නම් කොහොමද ඒව ගැන ඒව ගොඩනගා ගන්න ඕනේ කියලා හැඟීමක් එන්නේ. ඒතකොට ටික ටික තමයි ආනේ මේක මෙහෙම දෙයක්ත් තියෙනවා. මේකට මෙහෙම උපකරණයක්ත් තියෙනවා. එහෙම සොයන්නේ. ඉතින් මේ භෞතික දේවල් වල විචිත්‍රත්වයේ විවිධත්වයේ සියුම් බවට යාම තුල යම්කිසි සහනයක් සලස්ව ගන්න පුළුවන්. හැබැයි මානසික සංවර්ධනයක් ඇති වෙන්නේ මේ කියන සතුට අපිට වඩා සියුම් වෙන්නේ කොහොමද? වඩා උසස් වෙන්නේ කොහොමද? වඩා විශිෂ්ට වෙන්නේ කොහොමද? උත්තරීතර වෙන්නේ කොහොමද? එතනට යන්න ඒක බොහෝ උත්තරීතර මානසික ගුණාංග අවදි කරන්නට හේතු වෙනවා. සපීති සම්බොජ්ජංගය කියන තැනට මනස අවදි වෙනකොට ඒ කියන්නේ මේ ලාමක කතන්දරයක් නෙවෙයි. ඒ කියන්නේ සියලු කෙලසුන් නසන්නට පුළුවන් විදිහේ පුදුමාකාර ප්‍රබල සන්තුෂ්ටිය. එතකොට ලාමක හැඟීම් කිසිවකට යට වෙන්නේ නැහැ. ඒ සියලු හැඟීම් බැහැර කරන්න පුළුවන් විදිහේ තෘප්තිය තමන්ගේ මනස තුළ නිර්මාණය වෙනවා. ඉතින් එනිසායි ඒ සතුට බොජ්ජංග ධර්මයක් හැටියට නිවන් දකින්න උදව් වෙන ප්‍රබල සාධකයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අපි කතා කළේ නිරාමිස සතුට ලබන එක ක්‍රමයක්. මොකද්ද? දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම. දුර්ගුණ කියන්නේ එකක් නෙමෙයි. මේ මනසේ තියෙන දුබලකම්, කෙලෙස් ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම, අසාර ධර්ම, නීවරණ ධර්ම. ඒවා හඳුනාගෙන ටික ටික අඩු කරගන්න පුළුවන් තරමට අපිට ලොකු සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. දෙවෙනි ක්‍රමය තමයි කුසලස්ස උපසම්පදා. කුසල් කිරීම, දන් දීම, සිල් රැකීම ආදී අපිට සම්මත දේවල් වගේම ඒ සම්මත ක්‍රියාවලිය ඇතත් නැතත් මනස තුල ඉවසීම, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, සද්ධාව, වීර්ය, අදිෂ්ඨානය, උපේක්ෂාව මේ ගුණ අවශ්‍ය තැන අවදි කරගන්න පුළුවන් නම්, එහි පිහිටන්න පුළුවන් නම් අපිට ලොකු සතුටක් දැනෙනවා. අවශ්‍ය තැන අවශ්‍ය විදිහට සද්ධාව මතු කරගන්න පුළුවන්. කොච්චර තෘප්තියක් අපිට අපි ගැන දැනෙනවා. අවශ්‍ය තැන අවශ්‍ය විදිහට වීරිය මතු කරගන්න පුළුවන්. අපිට අපි ගැන ලොකු ආත්ම විශ්වාසයක් ආත්ම සන්තුෂ්ටියක් ඇති වෙනවා. මේ අවශ්‍ය තැන වීරිය නැති වෙනකොට තමයි
ඔන්න අපි කඩා වැටෙන්නේ. අයියෝ මට බෑ, මට නම් කරන්න බෑ. අපි ඉතින් පුතඥයිනේ, අපිට ඉතින් තාම බෑ. එහෙම කියලා අපි අපිවම පල්ලෙහාට දාගන්න. පුතඥයි තමයි. ඉතින් රහත් වෙලා නම් අය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. පුතඥ නිසානේ මේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒ නිසා පුතඥයිනේ කියලා ඒක නිදහසට කාරණයක් කරගෙන හරියන්නේ නැහැ. පුතඥ භාවය නිසා දුර්වලකම් මතුවෙනවා. හැබැයි අපි ඒව අභිභව යන්නට ඕන. ඒව යට කරන්න ඕන. අර යහපත් ගුණාංග අවදි කරගන්න ඕන. එතකොට කවර හෝ සද්ගුණයක් අපට අන් සියලු දෙනා කැළඹෙන තැනක අපට නොකැළඹී ඉන්නට පුළුවන්. අන් සියලු දෙනා ශෝක කරන තැනක මට ශෝක කරන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම කළ හැකි. එහෙම කරන්නට නම් ඒ සඳහා ඉතින් ටික ටික පුහුණු වෙන්නට ඕන. බැරි නෑ උත්සාහ කළා. මට මතකයි මම පුංචි කාලේ එතකොට මට අවුරුදු 4ක් ඇති. අපේ ගමේ හිටියා අපිට නෑදෑකමින් කිරියම්මා කියලා අපි කියන්නේ. කිරියම්මා කියවට වැඩි වයස නෑ. අවුරුදු 35ක් 40ක් ඇති. ඒගොල්ලන්ට දරුවෝ හිටියේ නෑ. ඉතින් අපේ පවුලේ අපි 9 දෙනෙක්. මං තමයි බාලම. ඉතින් මාව තමයි හොරතල් කරන්න එක්කයි යන්නේ. කෑම උයලා දෙන්නේ, ඇඳුම් අරන් දෙන්නේ, සෙල්ලම් බඩු අරන් දෙන්නේ. ඉතින් මගෙත් ලොකු බැඳීමක් තිබුණා ඒ පවුලේත් එක්ක. හදිස්සියෙම මේ කාන්තාව අවුරුදු 35 40 කාලේ පිළිකාවක් හැදිලා මිය ගියා. හරිම සත්පුරුෂ කාන්තාව. ඉතින් අපි ගමේම අය ගියා ඒ මල ගෙදර. අපේ ගෙදරත් හැමෝම ගියා. ඉතින් ගිහිල්ලා සියලු දෙනාම අර මිනිහ වටේ ඉඳගෙන දැන් ඉතින් අඬනවා. එක එක අර පරණ කතන්දර මතක් කරගෙන. ඉතින් වැඩි හිටියෝ අඬනකොට සාමාන්‍ය පොඩි ළමයිත් ඉතින් අඬනවානේ. මමත් දැන් එතන විත්තිය ළඟ වාඩි වෙලා මාත් අඬනවා. ඉතින් මටත් අඬන්න කාරණේකුත් ඇත්තටම තියෙනවා. දැන් මැරිලා කියන එක මට පැහැදිලිව තේරුන්නේ නැති වුණාට දැන් මේ මට උදව් කරපු මට කන්න දීපු කෙනානේ දැන් මේ නිදාගෙන ඉන්නවා. දැන් ආයේ මේකෙන් නැගිටලා එන්නේ නැහැ කියන එක මට තේරෙනවා. දැන් මමත් අර විත්තියට හේතු වෙලා දැන් අඬනවා. අන්නකොට ඉතින් ටික වෙලා කරනකොට හොටු කඳුළු පෙරාගෙන මාත් අඬනවා. ඔහොම අඬන ඉන්නකොට එකපාරට මට කල්පනා වුණා මම මොකටද අඬන්නේ? මට අඬන්න නැතුව ඉන්න බැරිද? අඬන්න නැතුව ඉන්න බැරිද කියලා හිතෙනකොටම මට දැනෙන්න ගත්තා මට අඬන්න නැතුව ඉන්න පුළුවන් කියලා. කඳුළුත් නැවතුණා, හොටුත් නැවතුණා, මොකුත් ප්‍රශ්නයක් නැහැ. මම හොඳට ඉන්නවා ප්‍රകൃතිමත්. පස්සේ මට හිතුණා මට ඕන්නම් hina වෙන්න බැරිද? පස්සේ මම බිත්තිය පැත්තට හැරිලා අත් දෙකෙන් මූණ වහගෙන hina වෙලා බැලුවා. කිසි ප්‍රශ්නයක් නැහැ මට හොඳට hina වෙන්නත් පුළුවන්. ඉතින් හැමෝම අඬන නිසා මම ආයෙ අඬන්න පටන් ගත්තා. දැන් ඒක මොකට කළාද දන්නේ නැහැ. හැබැයි අද මට හිතෙනවා අදත් අපිට ඉතින් ඕනනම් එහෙම පුහුණු කරන්න පුළුවන්. ඕනනම් ඉතින් හැංගීම් වලට වහල් වෙලා ඔතෑනි වෙලා බොළඳ වෙලා ඔය හොටු කඳුළු පෙරාගෙන අඬන්නත් පුළුවන්. මම මොකටද අඬන්නේ දැන් ඇඬුවා කියලා ප්‍රශ්නේ විසඳනවා ඇඬුවා කියලා මට යහපතක් කරනවා ඇඬුවා කියලා ලෝකෙට යහපතක් කරනවා. දැන් මේ මගේ මනසේ න හැංගීමකටයි මම මේ වහල් වෙන්නේ. ඒ තරම්ම දුර්වලයක් වෙලා දුවලයක් වෙලා කඩා වැටලා කොහොමද දැන් මේ කොච්චර જાති කරන්න තියෙන්නේ. එහෙම හරියට හිතුවොත් අපිට ඕන නොහඬ ඉන්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් ගැඹුරට හිතුවොත් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපිට එහි පවතින දහම වටහා ගන්න පුළුවන්. ඉතින් සිද්ධිය එකමයි. ඒකම සිද්ධිය ගැන ඕනනම් අපිට බොළඳ වෙලා හොටු කඳුළු පෙරාගෙන අඬන්න පුළුවන්. ඕනනම් අඬලා තේරුමක් නැහැ කියලා වටහාගෙන නොහඬ ඉන්නට පුළුවන්. ඕනනම් සිද්ධ වුණේ මොකද්ද කියලා නුවණින් කල්පනා කරලා එහි පවතින ධර්මතාවය වටහා ගන්න පුළුවන්. මේකෙන් කොතනටද අපි යන්නේ කියන එක තීරණය වෙන්නේ අපේ දැක්ම අපේ චින්තනයත් එක්කලා. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය නම් යහගුණ අවදි කරන්න පුළුවන්. අපිට සද්ධාව ඕනනම් දියුණු කරන්න පුළුවන්. අපිට ප්‍රඥාව ඕනනම් දියුණු කරන්න පුළුවන්. අපිට ඕනනම් ඉවසීම පුහුණු කරන්න පුළුවන්. හැබැයි හරියට හිතට ගන්න ඕන. මම මේක ටික ටික හරි දියුණු කරගන්න. අමාරුයි තමයි ඒක මුලදී. අර සුපුරුදු ඇබ්බැහි වලට සුපුරුදු හැඟීම් වලට තමයි යන්නේ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙමනේ. එතකොට අපේ මනසේ පිනතුනේ අපට සංඥාවක් එනකොටම අපි සැනකින් ප්‍රතික්‍රියා කරන්න පුහුණු වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි යන්නේ. එක්ක හැඟීම්, එක්ක ඇබ්බැහි. අපි සිහියෙන් හිටියොත් විතරයි අපිට ඒක කඩන්න පුළුවන්. අර හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව අර සුපුරුදු ට්‍රැක් එකේම ඒ ඇබ්බැහියම යන්නේ නැතුව අපිට කරන්න ඕන මොකද්ද කියලා ටිකක් සිහි කල්පනාවෙන් කරන්න පුළුවන් වෙන්නේ සිහිය නුවණ අවදි කරගත්තොත්. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ අවුල විසඳන්න එකම ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද? සතිපට්ඨාන. ඒ කායන අයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. එකම මගයි තියෙන්නේ මොකද්ද? සතිපට්ඨාන. සිහිය පිහිටුවාගෙන. ඒතකොට සිහිය පිහිටුවාගෙන දෙවනුව නුවණ අවදි කරගන්නවා. ඒක තමයි ඔය සතිපට්ඨාන සූත්‍රය කියන්නේ සති සම්පජඤ්ඤය.
සිහිනුවණින් වැඩ කරනවා. සිහිනුවණින් වැඩ කරනවා කියලා කියන්නේ සිහිය සහ නුවණ අවදි කරගන්න. කොහොමද සිහිය නුවණ අවදි කරන්නේ? මේ මොකද්ද? මේ මොකටද? එහෙම අවදි කරන්න ඕන මනස. බුදුහාමුදුරුවෝ දැන් සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ කාණ්ඩේ පැහැදිලි කරනවා වචනයක් කතා කරනකොට පස්ස හැරිලා බලනකොට ඉස්සරහා බලනකොට අත දික් කරනකොට ඉදිරියට යනකොට වැඩක් කරනකොට ආයුධයක් ගන්නකොට භාජනයක් අල්ලනකොට ඇඳුමක් අඳිනකොට කෑම කනකොට හැම මොහොතකම කරන කියන හැම ක්‍රියාවකම හැම සිතුවිල්ලකම හැම වචනයකම මේ කාරණා දෙක මතු කරන්න. මොකද්ද? මේ කුමක්ද? මේ කුමටද? මම මේ කියන්න යන්නේ මොකද්ද? ඒක කියන්නේ මොකටද? ඒ කියන්නේ යන්නේ මොකද්ද කියනකොට තමයි සිහිය මතුවේ. මේක කියන්නේ මොකටද කියලා හිතනකොට තමයි ප්‍රඥාව මතුවේ. මම මේ මොකද්ද මම මේ කරන්න යන වැඩේ? මේ මොකද්ද කරන්නේ? මොකටද ඒක කරන්නේ? එහෙම නැති වෙච්ච ගමන් අපි නිකන් ඔහේ අර සත්තු දිවපාව වගේ රොබෝ වගේ දත්ත ටික දුන්නු ගමන් ඒ විදිහට යනවා කම්පියුටර් එකක්. ඔටෝ යනවා. අපි දන්නේ අන්තිමන යතුරු තිබ්බ තැන දන්නේ නැහැ. වැසිකිළියට ගියාද කියලා මතක නැහැ. දොර වැහුවද කියලා මතක නැහැ. කෑවට පස්සේ වතුර බිව්වද මතක නැහැ. අත හේදුවද මතක නැහැ. මෙහෙම වෙනස් වෙනවා දේවල්. ඒතකොට මේ පටලැවිලි ඇති වෙන්නේ ඇයි? ඒ මොකක් හරි හේතුවකින් අර මේ කුමක්ද මේ කුමටද කියන කාරණෙන් සැනකින් අපි ගිලිහෙනවා. එතකොට අපිට දේවල් වඩා අර්ථ සම්පන්නව කරන්නට පුළුවන්. ඒක දීර්ඝ කාලයක අපි පුරුදු පුහුණු කරන්න. හැමතිස්සෙම ඒක මුලදී අපිට පහසු නැහැ. හැබැයි ටික ටික උත්සාහ කළොත් කාලයක් යද්දී පුහුණු කරගන්න පුළුවන්. මේ ප්‍රශ්න දෙක. මොකද්ද ප්‍රශ්න දෙක? මේ කුමක්ද මේ කුමටද? කතා කරනවා නම් මේ කතා කරන්නේ මොකද්ද? මොකටද කතා කරන්නේ? වැඩක් කරන්නේ මොකද්ද? මොකටද කරන්නේ? ඉතින් ඒක ටික ටික සංවර්ධනය කරගත්තාම අපට හැම ඉරියව්වකම හැම ක්‍රියාවකම අපට ඒක පවත්වන්න පුළුවන්. ඒතකොට කිසිවක් අපි නොදැනුවත්ව අහම්බෙන් ඇබ්බැහි මත හැඟීම් මත ක්‍රියාත්මක වෙලා නැහැ. අපි දැනගෙන සිහිනුවණින් තමයි හැම දෙයක්ම කරන්නේ. එතකොට තමයි අවබෝධය මතුවෙන්නේ. එතකොට තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට තමයි අපි සිහියෙන් නුවණින් ඉන්නවා කියලා කියන්නේ. එතකොට තමයි අපි හොඳ ශක්තිමත් පෞරුෂයක් අපි තුල නිර්මාණය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට යහගුණ අවදි කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. අපි ඒක එහෙම කරන්න ඕනේ කියලා හිතුවොත්, ඒ අදහස හිතට ගත්තොත්, අදිෂ්ඨාන කරගත්තොත් අපට ඕන නම් එහෙම කරන්න පුළුවන්. එහෙම දියුණු කරන්න පුළුවන්. එහෙම කරනකොට අපට ලොකු සතුටක් විශ්වාසයක් අපි ගැන එනවා. ආත්ම තෘප්තියක් එනවා. ඒ මොකද්ද? අර තෘෂ්ණා මූලිකව ඇති වෙන සතුට නෙමෙයි, නිරාමිස සතුට. අර ලෞකික ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච සතුට නෙමෙයි, මේ ආධ්‍යාත්මික සතුට. එතකොට පළවෙනි ක්‍රමය තමයි දුර්වලකම් අඩු කරගනිමින්, දෙවෙනි ක්‍රමය තමයි ගුණාංග අවදි කරගනිමින්. තුන්වෙනි ක්‍රමය තමයි සචිත්ත පරයෝදපන. සිත පිරිසුදු කිරීම. කොහොමද සිත පිරිසුදු වෙන්නේ? පඤ්ඤාය පරිසුද්ධිය. ප්‍රඥාවෙන් තමයි සිත පිරිසුදු වෙන්නේ. ප්‍රඥාව නැති තැන අවිද්‍යාව, අඳුර. ඒ අවිද්‍යාව අඳුර තියෙන තැන හැම දුර්වලකමක්ම මතුවෙනවා. හැම ක්ලේශයක්ම මතුවෙනවා. ඇලෙනවා, ගැටෙනවා, හැඟීම් බර වෙනවා, ඇබ්බැහි මත දේවල් කරනවා, විකෘති වෙනවා, විපරීත වෙනවා. ඒයි හරියට පැහැදිලි නැහැ. මනස කිලිටි වෙනවා. මනස පිරිසිදු වෙන්නේ ප්‍රඥාවෙන්. මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? මේ ලෝකේ දේවල් සිදුවෙන රටාව කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ? හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් වටහා ගන්න වෑයම්. හේතුඵල වශයෙන් කියලා කියන්නේ දෙයක් සිද්ධ වෙනකොට කොහොමද මේක වෙන්නේ කියන එක අධීක්ෂණය කරන්න ඕන අදාළ සාධක විමර්ශනය කරමින්. අදාළ සාධක හේතුඵල කියලා අපි වචන දෙකකින් කිව්වට බුදුදහමේ පැහැදිලි කරනවා දේවල් සිද්ධ වෙන්න පුළුවන් හේතු විවිධයි. කම්ම නියාම, කර්මය සාධක හේතු වෙන්න පුළුවන්. චිත්ත නියාම, අපි සිතන විදිහ හේතු වෙන්න පුළුවන්. බීජ නියාම, අපේ ප්‍රවේණි ගුණ, මව්පියන්ගෙන් උරුම වෙච්ච ගුණ ඒකට හේතු වෙන්න පුළුවන්. ඊළඟට
ඍතු නියාම, පවතින සීතෝෂ්ණාදිය, ගත්තු ආහාර, ඉරියව් පැවැත්වීම, පරිසර ස්වභාවය, ඉන්ද්‍රයන්ගේ ප්‍රකෘති හෝ විකෘති බව, අපි දේවල් ග්‍රහණය කරගන්න ඒවා හේතු වෙන්න පුළුවන්. අර ධම්ම නියාම. ධම්ම නියාම කියන්නේ බොහෝ වෙලාවට ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ಗುಣ කදම්බය නිසා ලෝකෙ සිද්ධ වෙන යම් යම් විශේෂතා. ඒතකොට ඒක මෙතනට හැම කාරණයකටම අදාළ වෙන්නේ නැහැ. නමුත් හැම කාරණයකටම හතර පැත්තකින් සාධක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ මොනවද? කර්ම සාධක තියෙන්න පුළුවන්. චින්තනයේ හේතු තියෙන්න පුළුවන්. ඊළඟට Tamanගේ මෞපියන්ගෙන් උරුම වෙච්ච Tamanගේ කය තුල ගොඩ නැගෙන ශක්තිය හෝ දුබලතා තියෙන්නට පුළුවන්. ඊළඟට සීතෝෂ්ණ වශයෙන් අඩු වැඩි වෙන බාහිර බලපෑම් තියෙන්න පුළුවන්. ඔය හැම පැත්තෙම ගණනය කරලා මේක කොහොමද වෙන්නේ? මේ මොකද්ද වෙන්නේ? කොහොමද මේ අන්තර් සම්බන්ධතාවය පවතින්නේ? ඒවා කොහොමද වෙනස් කරන්නේ? වෙනස් කරන්න මොකද්ද කරන්න ඕන? අන්න එහෙම ක්‍රියාත්මක වෙනකොට දකිනකොට අපිට ප්‍රඥාව උපදිනවා. එතකොට ගැටලු දැන් අපිට හරියට පැහැදිලි නැති වෙනකොට තමයි හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. ඇත්තටම ලෝකේ ප්‍රශ්න නැහැ පින්නතර. ලෝකේ තියෙන සිදුවීම් සහ අවශ්‍යතා. සිදුවීම වටහා ගන්න බැරි වුණොත් අපිට ඒක ප්‍රශ්නයක්. අවශ්‍යතාවය සපුරා ගන්න බැරි වුණොත් අපිට ඒක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ලෝකේ ප්‍රශ්න නැහැ. ලෝකේ හේතුඵල වශයෙන් දේවල් සිද්ධ වෙනවා. පිහියක් අරගෙන ඇන්නහම මිනිස්සෙක් මැරෙනවා. ඒ සිද්ධිය. හේතුඵල සිද්ධිය. ඒක මට අමාරු නම් ඉතින් ඒක මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඒක වෙනස් කරගන්නත් ඕනනම් පුළුවන්. එහෙම නොවෙන්නට. එතකොට ඒක වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් අපිට මතුවෙනවා සමාජෙම. වෙනස් කරන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. සිදුවීමක් තියෙනවා. ඒ සිදුවීම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඇයි ඒ? ඒකෙන් ලෝකෙට අනර්ථයක් වෙනවා. අයහපතක් වෙනවා. දානයක් දෙනවා. ඒ කුසලයෙන් දෙව්ලොව උපදිනවා. හේතු සහ ඵල. ඒ සිදුවීම අර්ථ සම්පන්න. ඒ නිසා ඒක පැවැත්වීමේ අවශ්‍යතාවයක් වෙනවා. සමහර හේතුඵල සම්බන්ධතා සමහර සිදුවීම් නැවැත්වීමේ අවශ්‍යතාවයක් වෙනවා. සමහර සිදුවීම් පැවැත්වීමේ අවශ්‍යතාවයක් වෙනවා. ලෝකයේ තුල සිදුවීම් තියෙනවා අවශ්‍යතාවය. ඒ සිදුවීම් වටහා ගන්න බැරි වෙනකොට අපිට ඒක මහා අර්බුදයක්. හැබැයි හරියට ඒක තේරුම් ගත්තට පස්සේ තවදුරටත් ඒක ගැටලුවක් නෙමෙයි. දැන් හිතලා බලන්නකො මුගරන් හාමුදුරුවන්ට හොරු තැළුවා. එහෙම කොහොමද වෙන්නේ? ඉර්ධිමතුන්ගෙන් අග්‍රයි. එහෙනම් ඉතින් හොරු ඊට වඩා ඉර්ධිමතුන්ද? ඒ බුදුහාමරන්ට බේර ගන්න තිබුණ නැද්ද? මෙහෙම දහසක් ප්‍රශ්න එනවනේ අපට. පෙර මව්පියන්ට තැලූ කර්මයෙන් මෙහෙම වුණා කියලා හේතුව පෙන්වුවාට පස්සේ අර ප්‍රශ්න ඔක්කොම ලෙහිලා යනවා. එතනින් එහාට මුගලන් හාමුදුරන්ට තැලුවා කියන එක අපිට එක්කෙනෙකුට ප්‍රශ්නයක් නෙමෙයි, මේක ධර්ම කාරණයක්. ඇයි එතන දහම දැකලා එතන ක්‍රියාත්මක වෙච්ච ධර්මය හේතුඵල ධම අපිට හරියට පැහැදිලි වුණේ නැත්තම් කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම එතනට බලපාපු හැටි අපිට පැහැදිලි වුණේ නැත්තම් බෞද්ධ හැටියට අපිට ඒ ගැන කතා කරන හැම මොහොතකම ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙම උනේ කොහොමද? හැබැයි හේතුව ප්‍රකට වෙනකොට අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි, අපිට ඒක සිද්ධියක් විතරයි. තමන් සම්බන්ධවත්, අන් අය සම්බන්ධවත්, ලෝකයේ සම්බන්ධවත් සිදුවෙන සිදුවීම් අපිට පැහැදිලිව වැටහෙන්නේ නැති තාක් කල් ඒවා ප්‍රශ්න. හැබැයි වැටහෙනකොට එතන ගැඹුරු දහමක් තියෙනවා. ඒ නිසා ලෝකයේ සිදුවීම් තියෙනවා. ඒ සිදුවීම් නොයැටහෙන තාක් කල් ප්‍රශ්න ඇති වෙනවා. ඒ සිදුවීම් සමහර ඒවා වළක්වන්න ඕන, සමහර ඒවා පවත්වන්න ඕන. ඒ නිසා ලෝකේ අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා සපුරා ගන්න බැරි වෙනකොට අපිට හැමතිස්සෙම මේක ප්‍රශ්නයක්, අර්බුදයක් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥාව අවදි කරලා මේ හැකියාවන් වර්ධනය කරගන්න ලෝකය වටහා ගන්න ඒ පුද්ගලයාගේ මනස සැහැල්ලු වෙනවා, නිදහස් වෙනවා. එතනින් එහාට අර්බුද නැහැ, ප්‍රශ්න නැහැ. ලෝකය පැහැදිලිව දකින්න. ගැටුම් නැහැ, හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් තෘප්තිමත්ව ඉදිරියට යන්නට පුළුවන් ශක්තියක් ඒතනත්තා තුළ සංවර්ධනය. එතකොට ওই තුන්වෙනි ක්‍රමය තමයි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන ක්‍රමය. කුමක්ද? සචිත්ත පරියෝධපන. සිත පිරිසුදු කිරීම. කොහොමද පිරිසුදු වෙන්නේ? ප්‍රඥාව අවදි කිරීම. කොහොමද ප්‍රඥාව අවදි කරන්නේ? හේතුඵල වශයෙන්, ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්,
ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන්. හේතුඵල කිව්වහම අර කම්ම නියම, බීජ නියම, චිත්ත නියම, ඍතු නියම ඔය හැම පැත්තෙම බලන්න. ත්‍රිලක්ෂණ වශයෙන් කිව්වම මේවා හැම දෙයක්ම බිඳී යනවා. හැම දෙයක්ම නිස්සරුයි. හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න නිසා ආත්ම වශයෙන් ගන්නට බෑ. මේ ලක්ෂණ තේරුම් ගන්නවා. ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් කියන්නේ ගැටලුව මේකයි. ඒක මෙහෙමයි ගොඩ නැගුණේ. ඒක මෙහෙමයි වෙනස් කරන්න ඕනේ. ඒකට මෙන්න මේ කරන්න ඕනේ. ඒ ටික ක්‍රියාත්මක කරන්න. ඔය ක්‍රම තුනට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ලෝකේ දකිමින් ක්‍රියාත්මක වෙනකොට අපි තුළ ප්‍රඥාව අවදි වෙනවා. අර සියලු දුබලකම් යට කරගෙන නැගිටින්නට ලෝකේ දකින්නට අපි තුළ ශක්තිය වැඩෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ සතුට දෙආකාරයි. මොකද්ද සතුට දෙආකාර වෙන්නේ? සාමිස සතුට සහ නිර්ාමිස සතුට. සාමිස සතුට කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන් තෘෂ්ණා මූලිකව ලබන්නා වූ සන්තුෂ්ටිය. ඒක හැඟීම් බරයි. ඒක ආවේග බහුලයි. ඒකට තෘෂ්ණාව මුල් වෙලා තියෙනවා. ඒ තුළ සතුටක් තෘප්තියක් තියෙනව නෑ කියලා අපිට කියන්න බෑ. නමුත් ඒක හැමතිස්සෙම දාහයෙන් යුක්තයි. කෙලෙස් වලින් භරිතයි. ඒක ලෝකයේ මත රඳා පවතින. ලෝකය වෙනස් වෙනකොට ඒ සතුට වෙනස් වෙනවා. මනස වෙනස් වෙනකොට ඒ සතුට වෙනස් වෙනවා. ඒ වගේම ඒ සතුට යලි දුකක් බවට පරිවර්තනය වෙනවා. එයම අපට පීඩාවක් වෙනවා. මෙසේ ආදීනව ගොන්නක් ඒ සාමිස සතුටෙහි තියෙනවා. ඒ නිසා අපිට සාමිස සතුට අවශ්‍ය නැහැ කියලා අතහැරලම දාන්නත් බෑ. ඒකත් යම් ප්‍රමාණයකට ගිහියෙක් හැටියට පවත්වන්න වෙනවා. මේ පවත්වන අතරතුරේ මිනිස්සෙක් හැටියට ගුණ නුවණ වැඩෙන, කෙලෙස් දුරු වෙන්නට හේතු වෙන, අකුසල් ප්‍රහීන වෙන උදාාර සන්තුෂ්ටියක් තියෙනවා, ප්‍රබල සතුටක් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් ඒ සතුටත් ගොඩනගන්නට වෑයම් කරන්න ඕනේ. ඒ තමයි නිර්ාමිස සතුට. නිර්ාමිස සතුට ලබන ක්‍රම තුනක් තියෙනවා. දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම, ප්‍රඥාවෙන් සිත පිරිසිදු කිරීම. මේ කරුණු තුනත් එක්කලා අපේ සිතේ සන්තුෂ්ටිය, නිර්ාමිස සතුට, ආධ්‍යාත්මික සතුට වැඩෙන්න ගන්නවා. ඒ සතුට වැඩෙන තරමට ඒ තනත්තාගේ මනසෙහි නූපන් කුසල් උපදිනවා, උපන් කුසල් වැඩෙනවා, උපන් අකුසල් දුරු වෙනවා, නූපන් කුසල්, නූපන් අකුසල් නූපදීම යටපත් වෙලා තියෙනවා. මොකද ඒ අකුසල් මතුවෙන්න විදිහක් නැහැ. බොහොම සතුටින් සැහැල්ලුවේ ලෝකය අවබෝධ කරගෙන තෘප්තිමත් ජීවත් වෙන නිසා. ඒ නිසා මෙසේ යම්කිසි කෙනෙකුට සිත පුහුණු කරන්නට පුළුවන් නම් ඒ පුරුදු පුහුණු කළ සිත Tamanටත් ලෝකයටත් අපමණ යහපත පිණිස පවතිනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ මාතෘකා කලේ බුදුහාමුදුරෝ සිත පිළිබඳව දේශනා කළේ දේශනාව මනස පුහුණු කළොත්, සිත පුහුණු කළොත් එතරම්ම යහපතක් Tamanටත් අනුන්ටත් කළ හැකියි. ඒතර සිත පුහුණු කරන්න උදව් වෙන එක්‍රමයක් ගැනයි අද අපි මේ කතා කළේ. මොකක්ද? සතුට. ඒ සතුට සාමිස නිර්ාමිස වශයෙන් දෙආකාර වෙන බවත්, නිර්ාමිස සතුට මානසික සංවර්ධනයට උපකාර වෙන්නේ කොහොමද කියලා අද ධර්ම දේශනාවේදී අපි කතා බහ කළේ. මේ කරුණු සිහියේ පවත්වාගෙන සතුටින් ජීවත් වෙන්න. නමුත් ඒ සතුට හුදෙක් ලෞකික සතුටකට, සාමිස සතුටකට, කෙලෙස් බහුල සතුටකට සීමා කරන්නේ නැතිව ආධ්‍යාත්මික වශයෙන් නිර්ාමිස සතුටත් අවදි කරගෙන ලැබූ මනුෂ්‍යත්වය අර්ථවත් කරගන්නට, සිත ශක්තිමත්ව පුහුණු කරන්නට මේ අසුද්ධහම් කරුණ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සීල කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.